ඒ වගකීම අපි හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම අපි සිංගාලෝවාද සූත්‍රය ඉගෙන ගත්තා. සිංගාලෝවාද සූත්‍රයේ ලස්සන කාරණාවක් තියෙනවා. ඒ කාරණාව මම මුලින්ම කියලා දෙන්නම්. ඒ තමයි මිත්‍ර ප්‍රතිරූපකයෝ සහ මිත්‍ර මොකද්ද හොඳ මිත්‍රයෝ. ඒකට කියනවා සුහද මිත්‍රයෝ. සුහද මිත්‍රයෝ සහ මිත්‍ර ප්‍රතිරූපකයෝ කියලා මිත්‍රයෝ වර්ග දෙකක් ඉන්නවා. මිත්‍ර ප්‍රතිරූපක කියන්නේ මිත්‍රයෝ වගේ පෙනී සිටින අය. ඒකට ඒ කට්ටිය ඇත්තම මිත්‍රයෝ නෙමෙයි. හැබැයි සුහද මිත්‍රයෝ කියලා පිරිසකුත් ඉන්නවා. සුහද මිත්‍රයෝ 4 දෙනෙක් ඉන්නවා. ඔබ ඉස්කෝලේදී ඉගෙන ගන්න ඇති. සුහද මිත්‍රයෝ 4 දෙනා තමා උපකාරී මිත්‍රයා කියලා කියනවා. ඒ කියන්නේ කරදරයක් වුණාම ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම එයාගේ බඩු භාණ්ඩත් ආරක්ෂා කරලා දෙනවා. ඊට පස්සේ බයකදී පිහිට වෙනවා. ඒ වගේම මොකක් හරි උවමනාවක් වුණා නම් උවමනාවක් අවශ්‍ය නම් එයාට දෙගුණයකින් හරි උදව් කරනවා. අන්න එයාට කියන උපකාරක මිත්‍රයා කියලා. ඒ වගේම සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝ. සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝ කියලා ඉන්නවා මිත්‍ර පිරිසක්. ඒ තමයි ගොයමස ආචික්කති. රහසක් උනත් කියනවා කියන තමාට. තමන්ගේ තියෙන තමන් එයාට සංගවන්නේ සංගවිය නොයුතු නොසංගවිය යුතු දෙයක් තියෙනවා නම් තමන්ගේ මිත්‍රයාට නොසංගවිය යුතු දෙයක් තියෙනවද? ඒක සංගවන්නේ. එතකොට ගොහියමස පරිගුහති. ඒ වගේම තමාගේ මිත්‍රයාගේ දෙයක් දන්නවා අපි. ඒක සංගවිය යුතු දෙයක්. අන්න ඒක සංගවාගෙන ඉන්නවා. ඒක විවෘත කරන්න ඒක මේ අනිත් අයට කියාගෙන යන්නේ. ඒ වගේම ආපදාසුන්න විජහති. කරදරයක් වෙද්දී අතාරින්නේ. කරදරයකදී තමන්ගේ ජීවිතේ පරදුවට තියෙන එයා ළඟ ඉන්නේ. ඒ වගේම ජීවිතම් පිස්ස අත්ථාය පරිච්ඡත්තං හෝති. තමන්ගේ ජීවිතයේ වුණත් එයාගේ යහපත වෙනුවෙන් මේ කැප කරනවා. ජීවිතේ වුණත් දෙනවා කෙනෙකුගේ යහපත. එයාට කියන්නේ මොන යාළුවෝ කියලාද? සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. අත්තක්ඛායි කියලා මිත්‍රෙක් ඉන්නවා. අත්තක්ඛායි කියන්නේ පාප අනිවාර්යයි. වර්ධින් වළක්වනවා. කල්යාණේ නිවේසීති. යහපතේ යොදවනවා. අසුතං සාවේති. අහන්න නොලැබුණු දේවල්, වැදගත් දේවල් අහන්න සලස්වනවා. සග්ගස්ස මග්ගං ආචික්කති. ස්වර්ගයේ යන්න මාර්ගය කියලා දෙනවා. අනේ යාට කියනවා අත්තක්ඛායි මිත්‍රයෝ කියලා. ආනුකම්පකෝ මිත්‍රෝ. ඒ තමා අබවේ නස්ස නනන්දති. කරදරයක් මේ කරදරයක් වුණාම සතුටු වෙන්නේ. ඒ කියන්නේ සතුටක් නෑ වෙන කෙනෙකුට කරදරයක් වුණා. ඒ කියන්නේ පිරිහීමෙන් සතුටු වෙන්නේ නෑ. ඒ වගේම ආවන්නස්ස බණමානං නිවාරේති. අගුණයක් වෙන කෙනෙක් කියාගෙන එනවද? ඒක වළක්වන එයාට එහෙම කියන්න එපා. එයා මෙහෙම කරපු කෙනෙක්. මෙයා මේ විදි උදව් කරන කෙනෙක්. මේ වගේ ගුණ තියෙන කෙනෙක්. එහෙම කියන්න එපා කියලා ඒක වළක්වනවා. වන්නං බණමානං පසංසති. ගුණයක් යම් තමගේ යාළුවගේ ගුණයක් වෙන කෙනෙක් කියනවාද එයාට ප්‍රශංසා කරනවා. ඔයා ඇත්තටම එයාට මේ ඒ ගුණය ඇත්තටම එයාලඟ තියෙනවා. ඇත්තටම හොඳ ඔයා එයාගේ ගුණයක් කිව්වොත් ගොඩාක් හොඳයි. මොකද එයාගේ ඇත්තටම මේ ගුණ තියෙනවා. ඒ වගේ එයාට ප්‍රශංසා කරනවා කියන ගුණයක් කියන්නේ. අන්න ඒ විදිහට මිත්‍රයෝ දැන් අපි දැන් ඉගෙන ගත්ත 4 දෙනෙක්. උපකාරී මිත්‍රයා. ඒ කියන්නේ උදව් කරනවා කරදරයකදී. ඊළඟට සමාන සුඛ දුක්ඛ මේ සැපේදී දුකේදීත් ළඟ ඉන්නවා. ඒ වගේම අත්ථක්කායි යහපත කියලා දෙන මිත්‍රයා. ඒ වගේම අනුකම්පා කරන මිත්‍රයා. එතකොට ස්වාමින් වහන්සේලා ගොඩාක් වෙලාවට මේ කරදරයකදී ළඟ ඉන්න පිරිසක්ද? කරදරයකදී ළඟ ඉන්නේ. නමුත් අත්තක්කායි අර්ථය කියලා දෙනවා. ඒ කියන්නේ පාපයෙන් වළක්වනවා, යහපතේ යොදවනවා, අහන්න නොලැබුණු දේවල් අහන්න සලස්වනවා. ධර්මයේ ඇත්ත తත්ත්වය. ඒ වගේම සුගතියට මඟ කියලා දෙනවා නේ. ආනුකම්පකෝ දෙමව්පියෝ විශේෂයෙන්ම අනුකම්පා දක්වන අය. කරදරයක් මේ තමන්ගේ ඒ මිතුරා විදිහට අපිට දරුවෝගෙම දරුවාට කරදරයක් වුණාම සතුටු වෙන්නේ. ඒ වගේම වෙන කෙනෙක් දරුවට දොස් කියනවා නම් ඒක වළක්වනවා. ඒ වගේම ප්‍රශංසා කරනකොට තවත් එයාට ප්‍රශංසා කරනවා. අනිත් දෙමව්පියෝ වගේ අය අනුකම්පාව දක්වන අය. ඒ වගේම සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝ ඉන්නවා. තමන් එක්කම. ඒකට දැන් විවාහ වුණොත් එහෙම කෙනෙක් ඒ තමාගේ බිරිඳ අන්න සමාන සුඛ දුක්ඛ මිත්‍රයෙක් විදිහට සලකන්න පුළුවන්. ඒ තමා
රහසක් වුණත් කියනවා. එයාට කියන්න ඕන. ඒ වගේම තමන්ට කිව්ව රහසක් නම් ඒක සංගවන්න ඕනි කන්නේ සංගවනවා. ඒ වගේම කරදරයකදී අතාරින්නේ තමගේ ජීවිතේ වුණත් යාළුවෝ උදෙසා කැප කරනවා. අන්නේ එතකොට දැන් මම කියන්නේ හිටපු දේ තමයි පින්වත් දරුවනේ. එහෙම මිත්‍රයෝ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුවේ. උපකාරී මිත්‍රයෝ ඉන්නවා, සැපේ දුකේ ඉන්න මිත්‍රයෝ ඉන්නවා, අත්තක්කායිච මිත්‍ර අර්ථය කියලා දෙන මිත්‍රයෝ ඉන්නවා. යෝච මිත්තානුකම්පකෝ අනුකම්පාව දක්වන මිත්‍රයෝ ඉන්නවා. ඒතේපි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පඬිතු. අන්නේ මිත්‍රයන් මේ මිත්‍රයන් හතර දන්න නුවණැති පඬිත කෙනා සක්කච්ඡම් පෛරු පාසීය මාතා පුත්තං ඕරසං. ඊතා මනාකොට එයාව ඇසුරු කරන්න කියනවා. හරියට අම්මා කෙනෙක් තමාගේ එකම පුතා ඇසුරු කරනවා. අම්මා කෙනෙක් වුණාම තමාට එකම පුතෙක් නම් ඉන්නේ. ඒ පුතා ඊටාමත් ආදරයෙන් ඇසුරු කරනවා. අන්න ඒ වගේ මිත්‍රයව ඇසුරු කරන්න කියලා. ඉතින් ඒකින් අපි තේරුම් ගන්න තියෙන්නේ තමන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් විදිහට ඉන්නකොට තමාට තමත්ගේ අපි විවාහ වෙලා ඉන්නේ කියලා ඒ විවාහ වෙලා ඉන්න බිරිඳ මේ වගේ කෙනෙක් නම් එතකොට ඒ කෙනාව ඉතාමත් හොඳින් ඇසුරු කරන්න කියනවා. මොකද හේතුව ඒ වගේ ගුණවත් කෙනෙක් ඇසුරු කිරීමෙන් එයාට අයහපතක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට හැබැයි ඒ කාරණා වෙනත් දෙයක්. මොන තව දෙයක් තියෙනවා. තමාගේ වගකීම් ඉෂ්ට කිරීම. වගකීම් ඉෂ්ට කිරීම ගැනත් තියෙනවා දේශනාව. ඒ තමයි මේ දේශනාවෙම තියෙනවා මෙහෙම දෙයක්. දැන් ඒකෙදී අර තියෙන දිසා හය නමස්කාර කරනවනේ අර කවුද සිංහල සිටු පුත්‍රයා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඕක නෙමෙයි ආර්ය විනී මේ දිසා සහය නමස්කාර කරනවා කියන ඕක නෙමෙයි කිව්වා. ඊට පස්සේ අහුවා ස්වාමීනි භාග්‍යතුන් මොකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙන කාරණා කීපයක් කියලා දෙනවා. ඒ තමයි දිසා හතරක නේ මුලින්ම කිව්වා පව් කරන තැන් හතරේ පව් කරන්න එපා කිව්වා. ඒ වගේම තමන්ගේ ධනෙ විනාශ වෙන මුඛ හය සේවනය කරන්න එපා කිව්වා. ඒ වගේම ඊළඟට කිව්වා කිලිටි වෙන කර්ම හතර කරන්න එපා කිව්වා. අන්න එහෙම කාරණා කීපයක් කියලා දෙනවා. ප්‍රශ්න 10ම් කාරණා කීපයක්. දවසක ඔබට කියලා දෙන්නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිසා හයට සත්කාර කරන්න. දිසා හය වහා ගන්න කියනවා. දිසා හයෙන් වෙන බය වහා ගන්න කියනවා. ඔබ හිතුම් බලන්න දිසා ඔබට ඔබ ඉන්නවා යම් තැනක. අපි බෝම්බ දානවා කියලා. එතකොට ඔබ හිතමු නැගෙනහිර දිශාවෙන් ඔබට මොන හරි මිසයිලයක් හරි එන්න පුළුවන්. එතකොට ඔබ මොකද කරන්නේ? නැගෙනහිර දිශාව ආරක්ෂා කරගන්න මොකක් හරි ඝනකම් විත්තියක් කොන්ක්‍රීට් එකක් දාලා හරි ආරක්ෂා කරගන්න. හිතමු යටින් එන මොකක් හරි අනතුරු. අර ගිනි කන්දක් හරි කඩාගෙන එනවනේ. දැන් ඔබ යට ආරක්ෂා කරගන්න. උඩත් ආරක්ෂා කරගන්න. අන්න ඒ වගේ දිශා 6 ආරක්ෂා කරගන්නවා වගේ. මෙන්න මේ දිසා 6 ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දිසා 6 විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක දිශාවක් තමයි නැගෙනහිර දිශාව. ඒ කියන්නේ අම්මා තාත්තා. අම්මා තාත්තා කියන දිශාව අම්මා තාත්තා නැමැති දිශාව ආරක්ෂා කරගන්න කියලා. මොකද මේ දිශාවෙන් එන්න පුළුවන් කියන අනතුර. ඔබට තේරෙනවද මේ අනතුර? අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ මේ දිශාවට යම්කිසි ක්‍රමයකට ඒ දිශාවට සැලකිය යුතුද? නමස්කාර කළ යුතුද? ඒ විදිහට සැලකුවේ නැත්නම් ඒ දිශාවෙන් එන්නේ අනතුරක්. ඒක භයානක අනතුරක්. ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ නැගෙනහිර දිශාව ඊළඟට තියෙන දකුණු දිශාව තියෙනවා. ඊට පස්සේ බටහිර දිශාව. බටහිර දිශාව තමයි මෙතන තියෙනවා උත්තදාන. දකුණු බටහිර දිශාව තමයි දරුවන් බිරිඳ. එතකොට එයාලට කොහොමද අපි සලකන්න ඕනේ? බිරිඳ ගැන මෙතන තියෙනවා ඔන්න දැන් ඔන්න ස්වාමීක් විදිහට බිරිඳට සලකන්න ඕනේ විදිහ. ඒතර බිරිඳව සලකන්න ඕන කොයි දිශාව වගේද? බටහිර දිශාව වගේ. එතකොට බටහිර දිශාවේ යම්කිසි අනතුරක් වෙනවනම්
ඒ අනතුරු වළක්ව ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා. බටහිර දිශාව නැමැති තමන්ගේ බිරිඳ දරුවන්ගේ අනතුරක් වෙනවද? ඒ අනතුරු වළක්ව ගන්න විදිහ තමයි බුදුරජාණන් දේශනා කළේ. බුදුරජාණන් දේශනා කළා බහරියා පච්චුපට්ඨා තබ්බා. ඒ බිරිඳට උපස්ථාන කරන්න කියනවා. බලන්න උපස්ථාන කරන්න කියන බිරිඳට කොහොමද උපස්ථාන කරන්න කියන්නේ? සම්මානනාය. ඒ කියන්නේ සම්භාවන වචන කියන්නේ කියන. ඒ කියන්නේ ගෞරව වචන කියන්නේ. දැන් ඔබ අහලා තියෙන ඔබේ සමහර විට අසල්වැසියෝ සමහර ලාවට ඒ අසල්වැසියන්ගේ බිරිඳට සමහර ලාවට කතා කරනවා "ඕයි තමුසේ" නේද? එහෙම කතා කරන අහලා තියෙනවද? තව ඉතා නරක දේවල් කියනවා. දරුවෝ ඉස්සරහත් කියනවා එහෙම. ඒකට සම්මාන වචන නෙමෙයි. අනවමානනාය. ඒකට විසම්භාවන වචන තමයි අම්මා. ඒ කියන්නේ දරුවන්ගේ අම්මා නේ? එයාගේ වචනනේ. අම්මා කියන වචනේ කියන්නේ කොච්චර සම්මානයක්ද? ඒකට ඒ වගේ සම්මාන වචන කියනවා. න අනවමානනාය. අගෞරව කරන්නේ. දරුවෝ ඉස්සරහා ලැජ්ජාවට පත් කරන්නේ. කොන් කරන්නේ. එතකොට අනතිචරියාය. බිරිඳ ඉක්මවලා යන්නේ වෙනත් අය කරා. ඒ වගේම ඉස්සරිය වොස්සක් ගේන. ගෙදර කටයුතු වල අධිපතිකම දෙනවා කියනවා. ඔන්න එතකොට තමාම නෙමෙයි අධිපතිය. තමාම අධිපතිය කියලා හිතන එක වැරදි. දැන් ඒ කාලේ බලන්න අධිපතිකම ඕන තරම් පිරිමි කෙනෙකුට ගන්න පුළුවන්. ඇයි හේතුව? අධිපතිකම ගන්න හේතුව ගෙදරට පිරිමියනි හොඳ රස්සාව කරන්නේ. කාන්තාව එච්චර හොඳ රස්සාවක් කරන්නේ. සල්ලි ලැබෙන අය අතර. එතකොට හැබැයි ගෙදර කටයුතු වල අධිපතිකම දෙනවා කියනවා. ඒ වගේම අලංකාරානුප්පදානීය අලංකාරානුප්පදානීය ඒ තමා ලස්සන දේවල් වටිනා කියන දේවල් අරන් දෙනවා. අන්න එහෙම භාර්යාව නැමැති බටහිර දිශාවට බටහිර දිශාව නැමැති භාර්යාවට සලකන්න කියනවා. උපස්ථාන කරන්න කියනවා මේ වගේ. අන්න එහෙම උපස්ථාන ලැබුවොත් මේ බටහිර දිශාවෙන් අනුකම්පාව ලැබෙනවා. අනුකම්පාව කියලා කියන්නේ මොකක්ද? අනුකම්පාව කියලා කියන්නේ ඒ අය මෙහිම අනුකම්පා කරනවා කියනවා. අනේ මෙයාලා මේ අනේ මගේ ස්වාමීන් සුවපත් වේවා. අනේ ගොඩක් කාලයක් ජීවත් වේවා. මෙන්න මෙහෙම හිතනවා. එයා සුසංහිත කම්මන්තාච හෝති. එයා මනාකොට කටයුතු කරනවා කියන ගෙදර කටයුතු අතපසු කරන්නේ. තමන්ගේ ස්වාමියාගේ කටයුතු අතපසු කරන්නේ. දැන් සමාජ හැටියට අපිට මේ ස්වාමියා ගෙදර මේ බිරිඳ ගෙදර වැඩ කරනවා ස්වාමියා එළිය වැඩ කරනවා කියලා එහෙම බෙදන්න බෑ මේ කාලේ. එතකොට කාන්තාවක් තමයි උයන්න ඕනේ ගෙදර කියන නීතිය මේ කාලේ අපිට දාන්න බෑ නේද? එහෙනම් ඒකෙදි අනිත් නීතිය තමයි කාන්තාවක් රස්සා නොකළ යුතුයි කියලා. එහෙම දාන්න බෑ. මේ කාලේ කවුරුත් බෙදා දාන්න කටයුතු කරන්නේ. මට මතක් වෙන අපේ ගෙදර. අපේ ගෙදර එහෙම අපේ අම්මයි තාත්තයි මෙහෙමයි ගෑනු කෙනෙක් වුණාම උයන්න ඕන පිරිමි කෙනා එහෙම නෑ. එහෙම එකක් නෑ. අම්මයි තාත්තයි එකමුතු වැඩ කළේ. එකමුතු ඊට පස්සේ එක අදහසකට වැඩ කළේ. ඉතින් මේ විදිහට දැන් ඔන්න මනාකොට කටයුතු කරනවා කියනවා. ඒ මොකක් නිසාද? අර විදිහට මේ උපස්ථාන ලැබුව බිරිඳ මෙන්න මේ විදිහට අනුකම්පාව දක්වනවා කියන කොහොමද? මනාකොට කටයුතු කරනවා කියනවා. ඊට පස්සේ සුසංගහිත පරිජනාච පිරිසට යාළු මිත්‍රයන්ට ස්වාමියාගේ යාළු මිත්‍රයන්ට ඥාතීන්ට අම්මා තාත්තට ඔන්න හොඳට සලකනවා. සේවකයන්ට හොඳට සලකනවා. ඒ වගේම අනතිචාරීනීච වැරදි කාම සේවනය කරන්නේ නැහැ. ඒ වගේම සම්බතං අනුරක්කති. ඒ සමගි ස්වාමියාගේ ධනෙ ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේම දක්ඛාච හෝති දක්ෂ වෙනවා. අනලසා සබ්බ කිච්චේසු සීරු කටයුතු වලට කම්මැලි නොවි කටයුතු කරනවා. එතකොට දැන් අද මාතෘකාව වෙනත් එකක්. නමුත් මම මේ කාරණා කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළද්දී දැන් මෙතනදී ආදරේ කියලා ඔය කට්ටිය කවුරුත් අදහස් කරන්නේ වෙනත් දෙයක්. ඒකට ඒ නිසා මම කියන්නේ විවාහ වෙන්න කලින් සම්බන්ධතා ගැන බුදුරජාණන් වහන්සේ කවදාවත් ප්‍රශංසා කරලා නැහැ. විවාහයෙන් කලින් විවාහ වුණාට පස්සේ ජීවිතය සාර්ථක කරගන්න හැටි තමයි මේකේ තියෙන්නේ. එතකොට යම් කෙනෙක් ඇසුරු කරනවාද වෙන කෙනෙක්ව
ඒ ඇසුරු කර යුතු මේ විදිහට තමන්ගේ යුතුයකම මගේ යුතුයකමක් තියෙනවා මේ විදිහට බිරිඳට සැලකිය යුතු. බිරිඳ සැලකන ස්වාමියාට මෙන්න මෙහෙම මට යුතුයකමක් තියෙනවා. ඒ වගේම මට මේ වගේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයෙක් ඉන්නවා. මගේ මිත්‍රයා මාත් එක්ක ඉන්න ඕනේ. අන්න එහෙම ඇසුරු කරනවා. අන්න එහෙම කටයුතු කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට අපි හිතමු ඒ අපි හිතමු අධ්‍යාපනය ලබන ළමයි ඉන්නේ ඉස්කෝලේ යන කට්ටිය. ඒකට අපිට කියන්න බෑ ඔයාලා මෙහිම මේ විදිහට එකතු වෙලා ඉන්න මේ විදිහට කටයුතු කරන්න කියලා අපිට අවවාද දෙන්න බෑ ඉස්කෝලේ යන ළමයිට නේ. ඒකට හේතුව එයාලා ඒකට සුදුසු අය නෙමෙයි. විවාහ වුණාට පස්සේ කරන දෙයක්. ඒ නිසා ඊළඟට ඔන්න තව කාරණාවක් කියලා දෙනවා. ඒ කාරණාව තමයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාව මම මුලින්ම කියලා දෙන්නම්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පිය ජාතික කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙනවා මෙහෙම කාරණා. බුදුරජාණන් වහන්සේ එක නගරයක සවැත් නුවර වැඩි හිටියා. කෙටියෙන් කිව්වොත් එහෙම එක බ්‍රාහ්මණයෙකුගේ පුතා මැරුණා. පුතා මැරුණාට පස්සේ ඒ බ්‍රාහ්මණයා සෝහනට ගිහිල්ලා අඬනවා. දවස් ගාණක් කන්නේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඇහුවා බ්‍රාහ්මණේ ඇයි අඬන්නේ? ඊට පස්සේ කිව්වා ස්වාමීනි මගේ පුතා මැරුණා. ඒක නිසා මම අඬනවා. මගේ මට කෑම ටිකක් කන්න හිතෙන්නේ මං පහසින් මට රස්සාව කරගන්න හිතෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට කියා සිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිය ජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා පියප්පභවිකා. ප්‍රිය දේවල් නිසා තමයි ගෘහපතිය ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් වෙන දේවල් හටගන්නවා. ප්‍රිය දේවල් නිසා ශෝක වැළපීම් දුක් දුම්නස් හටගන්නවා. ප්‍රිය දේවල් ගෙන්ම තමයි ඒ දේවල් හටගන්නේ. ඊට පස්සේ මේ ගෘහපතිතුමා මොකද කිව්වේ? ගෘහපතියා කිව්වා බුදුරජාණන් වහන්සේ එහෙම කියන්න එපා. ප්‍රිය දේවල් වලින් කවද්ද දුක හටගන්නේ කිව්වා. මේ එයා කියනවා ස්වාමීනි මේ ප්‍රිය දේවල් නිසා සතුටත් සොම්නසක් හටගන්නවා කියලා. දැන් බ්‍රාහ්මණයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රිය දේවල් වලින් කොහේද දුක හටගන්නේ? ප්‍රිය දේවල් වලින් සතුට සොම්නස ප්‍රීතිය නේද? දැන් ඔය සින්දුත් තියෙන්නේ ප්‍රීතිය හටගන්නවා සතුට මේ වගේ සැපයක් නේ කියලා. එතකොට මේ බ්‍රාහ්මණතුමත් කියනවා ප්‍රිය දේවල් නිසා සතුට සොම්නසයි හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවට මේ ආගියු කරන්න ගියේ නැහැ. ඉතින් හැබැයි බ්‍රාහ්මණයා මොකද කළේ? එතන හිටියා කියන හන්දියේ කොල්ලෝ ටික සූදු කෙල හිටියා කියන කොල්ලෝ ටික කොල්ලෝ ටිකට ගිහින් කිව්වා කියනවා බලන්න මේ මම බුදුරජාණන් වහන්සේ දැන් අර අඬපු අමතක වෙන්නදී දැන් අඬපු එක අතහැරලා කියනවා මම මේ අඬා හිටියා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඇහුවා මේ ඇයි බ්‍රාහ්මණයා අඬන්නේ? මං කිව්වා මේ අපේ පුතා නැති වුණේ ඒකයි මේ අඬන්නේ. ඒකයි බ්‍රාහ්මණේ මං කියන්නේ ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් හට ගන්නවා කියලා. ඊට පස්සේ මම කිව්වා බුදුරජාණන් වහන්සේට ප්‍රිය දේවල් නිසා බුදුරජාණන් දුක් දුම්නස් හටගන්නේ ප්‍රිය දේවල් නිසා හටගන්නේ සැපයක් සොම්නසක් කියලා. ඊට පස්සේ අර කොල්ලෝ ටික මොකද කිව්වේ? හරියටම හරි ඔබතුමා කිව්වේ. හරියටම හරි කිව්වා. ඔබ කියන්න ඕන විදිහටම උත්තර දුන්නා කිව්වා. ප්‍රිය දේවල් කොහේ නිසා කොහෙද මේ දුක් දුම්නස් හටගන්නේ කියලා ඔන්න කටකතාවක් ගියා. ඒක කොච්චර කටකතාවක්ද කියන්නේ උතන ඉන්න ඇති තව පිරිස කොහොම ගිහිල්ලා ඊට පස්සේ රාජපුරුෂයන්ගේ ගෙවල් වලටත් ওই වණීදී ගියා. රාජපුරුෂයෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් නෑ කවුද කොසල් රජතුමාට කිව්වා. කොසල් රජතුමාට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් මේ රජතුමනි මේ මහරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවානේ අර මේ මිනිස්සු ඉස්සරහ මොකද්ද කියලා. මේ ප්‍රිය දේවල් නිසා දුකක් හට ගන්නවා කියන්නේ. ඊට පස්සේ කොසල් රජතුමාගේ ආරි වැඩි බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් කල්පනා කරලා කියන්න ඕනේ කියන දෙයක් කියලා ඒ විදිහට කොසල් රජතුමාටත් ඒක තේරුම් ගන්න බැරි වුණා.
හැබැයි කොසල් රජතුමා මල්ලිකා දේවියට කිව්වා ඉදන්තේ මල්ලිකේ සමනේන ගෝතමේන භාසිතං පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා පියප් පභාවිකා මල්ලිකා මෙන්න මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ප්‍රිය දේවල් වලින් දුක් දෝමනස් සුසුම් හිලීම හට ගන්නවා කියලා. එතකොට මේ කවුද මල්ලිකා කියනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වනම් ඒක හරි ස්වාමීනි කියලා. ඊට පස්සේ මේ කොසල් රජතුමා කියනවා මල්ලිකා මේ බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඔබ නම් ඉතින් ඔක්කොම පිළිගන්නවා කියලා. හැම එකම බුදුරජාණන් වහන්සේ කිව්වද හැම එකම ඔයා පිළිගන්නවා කිව්වා. ඉතින් ඊට පස්සේ මල්ලිකා කිව්වා ඔව් ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමම තමයි කිව්වා. ඉතින් මේ ඒකෙන් කොසල් රජතුමාට තරහ ගියා. කොසල් රජතුමා කිව්වා ඔය ගුරුවරයෙක් ගෝලයෙකුට කියනවා වගේ මේ බුදුරජාණන් කියන හැම එකම පිළිගන්නවා කියලා චරපරේ මල්ලිකෝ කියලා දොස් කිව්වා. යනවා යන්න මෙතනින් කියලා දොස් කිව්වා මල්ලිකාට. ඉතින් මල්ලිකා මොකද කළේ? මේ එතන මේ ඒ රජතුමා හිටපු තැනින් එළියට ඇවිල්ලා නාලි ජංග කියන මේ බ්‍රාහ්මණයාට කතා කරලා කිව්වා මෙහිමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මේ පණිවිඩය අහන්න බුදුරජාණන් මෙහෙම දෙයක් කිව්වද කියලා පණිවිඩකාරයෙක් කියවුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සුදුසු වෙලාවෙ මේ බ්‍රාහ්මණයගෙන් හම්බුණා. වැඳලා කිව්වා බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවිය මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් හට ගන්නවා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා මේ ඒක ඇත්තද කියලා ඇහුවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔව් බ්‍රාහ්මණය මම එහෙම කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් මම මේ ක්‍රමයට කියලා දෙන්නම්. ඔබ ඒ ක්‍රමයට තේරුම් ගන්න බලන්න කියලා කිව්වා. යතා ප්‍රිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායස පියප්පවං මේ මේකින් මේ කාරණාවෙන් ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවද කියලා බලන්න කිව්වා. මේ සවැත් නුවර එක ස්ත්‍රියක් ගේ අම්මා මැරුණා. අම්මා මැරිලා ඒ අම්මා මියෑම නිසා උම්මත්තක වෙලා ඒ කියන්නේ පිස්සු හැදිලා ඊට පස්සේ හන්දිය කෑ ගහගෙන අනේ මගේ අම්මා කෝ මගේ කියලා අඬ දිව්වා කියනවා. ඒක මේ දුවගේ අම්මා මැරුණා. ඊට පස්සේ අම්මා මැරුණ නිසා දුව අඬ දිව්වා කියනවා. එතකොට ඒක නිසා බුදුරජාණන් කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම තවත් උදාහරණයක් කියන්නම් කිව්වා. ඔන්න ඒක මේ සවැත් නුවර ස්ත්‍රියකගේ තාත්තා මැරුණා. තාත්තා මැරුණාට පස්සේ මෙයා අඬ පිස්සු හැදිලා. හන්දියක් ගානේ දුව ගියා කියන අනේ මගේ තාත්තා කෝ. අනේ ඒකෙන් තේරුම් ගන්න කියනවා ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා. ඊට පස්සේ කියනවා එක ගමක කෙනෙක්ගේ නංගි මැරුණා. එයාට තුන් මත්තක වෙලා එයා දුව කියනවා. ඒ වගේම දුව මැරුණා. ඒ වගේම එක මේ ස්වාමි දියණියකගේ ස්වාමියා මැරුණා. මෙයාට පිස්සු හැදිලා හන්දියක් ගානේ අඬ ගියා කියන අනේ මගේ ස්වාමියා කෝ කියලා. ඒකින් තේරුම් ගන්න කියන ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. ඊට පස්සේ එහෙම දේශනාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඒ එක කෙනෙක්ගේ තමාගේ එක මේ කුල පුත්‍රයෙක්ගේ එක මිනිසෙක්ගේ බිරිඳ මැරුණා කියනවා. මැරුණාට පස්සේ අනේ මගේ ප්‍රජාපතිය කෝ කියලා හන්දියක් ගානේ අඬ දිව්වා කියනවා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න කියනවා ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ එක දෙයකින් කියන්න ඕන එක තේරුම් ගන්න ඕන නිසා කොච්චර උදාහරණ මම මේ ඔක්කොම විස්තර කරලා කියන්නේ කුඩා උදාහරණ. තව උදාහරණයක් දේශනා කළා. මේ සවැත් නුවර හිටියා කියනවා එක්තරා ස්ත්‍රියක්. එයා තව එයා විවාහ වුණා. එයා විවාහ වෙලා හිටියා. අපි හිතමු දැන් ඒ ස්ත්‍රිය හොඳ කෝටිපතියෙක් වුණා කියලා. මොන දැන් පවුලක් ඉන්න යාලා සාමාන්‍ය පවුලක්. එතකොට බිරිඳගේ දෙමව්පියෝ ගොඩාක් පෝසත් වුණා. පෝසත් වුණාට පස්සේ දැන් දෙමව්පියෝ හිතනවා මේ
දුප්පත් මිනිස්සයා නෙමෙයි මගේ දුවට හොඳ කෙනෙක් මං හොයලා දෙන්නවා. දැන් සල්ලි තියෙනවනේ කියලා අර ස්වාමියාගෙන් වෙන් කරන්න උත්සාහ කළා. එහෙම සිද්ධි මේ දවස්වල මේ කාලෙත් වෙනවා. විවාහ කරලා දැන් මම මේ නම් ගම් දන්නේ නැති නිසා මම කියන්න එක සිදුවීම බලන්න දෙන්න සිදුවීම. එක පවුලක මේ يعني කෙනෙකුට පිළිකාවක් දුන්නා. ඊට පස්සේ කොහොම හරි දෙන්නෙක් විවාහ වෙලා. එච්චරම පෝසත් නෑ මේ දෙන්න. හැබැයි එයාගේ බිරිඳ පෝසත්. නමුත් විවාහ වුණාට පස්සේ අවුරුදු දෙක ළමයෙකුත් ඉන්නවා. මොන එක දවසක් මම අසපුවකට එනවා අරක්කු බීලා එක්කෙනෙක් බේරි වෙලා මහාන කරන්න කියනවා මාව. අනේ ස්වාමීන් මාව මහාන කරන්න. මොකද කියලා ඇහුවා. නෑ මෙහිමයි අපේ මේ නෝන මේ ඩිවෝස් ඉල්ලනවා. මේ වගේ සිදුවීමක්. මට නම් හිතෙනවා අනිවාර්යෙන් දැන් ඒ කාන්තාවගේ පිළිකාව හොඳයිලු. සමහර වෙලාවට පිළිකාවත් හොඳ නිසා වෙන කෙනෙක් විවාහ කරගන්න දෙමෝපියෝ කැමතියි. දෙමෝපියොත් එක්ක එකතු වෙලා දැන් පහවදා උදේට ඩිවෝස් එක ලියන්න එනවලු මේ ඩිවෝස් එක අරන් දෙන්න. දැන් මෙයාගේ කට වැරදිලා මේ ස්වාමි පුරුෂයාගේ කට වැරදිලා මෙයා කියලා මම මේ ඔයාගෙන් අයින් වෙනවා කියලා. ඒකට හරි හොඳයි එහෙනම් හෙට උදේ මේ නීතිඥයෙක් කෙනා එහෙනම් මේ අස්සම් කරන්න. දැන් මේ ආරක්කු බීලා අඬාගෙන ඉන්නවා අනේ මට මගේ දුව මතක් වෙනවා මගේ මේ අනේ මට මේ මම මොකද කරන්නේ අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ මං නෝනට කෝල් එකක් කරන් දෙන්න මේ එයා බැරි වෙලාවක් දැන් එන්න කිව්වොත් මම යනවා හෙට කියන ඒ කියන්නේ අපි හරහා හරි එතෙන්ට ආපහු යන්නේ බලන්න මේ කොච්චර බන්ධනයක්ද කියලා. ඒතර මම මේ විස්තර ඔයාලට තේරෙන්නේ නැතුව මම මේ කෙටියෙන් මේ කතාව කිව්වේ ඒක දිග කතාවක් ඒක. ඉතින් මේ ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ කතාවේ තියෙනවා ඔන්න ඔය විදිහට දැන් ඔන්න දෙමව්පියෝ ඕන වෙනවා අර දරු දැන් ඔන්න ගෑනු ළමයික පිරිමි ළමයි විවාහ වෙලා ඉන්නවා. දෙමව්පියන්ට ඕන වෙනවා ඒ ගෑනු ළමයාව අරගෙන වෙන කෙනෙකුට විවාහ කරලා දෙන්න. ඊට පස්සේ මොකක්ද උනේ? මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. දේශනාවේ තියෙනවා ස්වාමියා මෙහෙම කිව්වා. මේ ඔයාව වෙන කෙනෙකුට විවාහ කරලා දෙන්න තමයි ඔයාගේ දෙමව්පියෝ කැමති. ඒ වුණාට අපි දෙන්නම වෙන් වෙන්න කැමති නෑ. අපි දෙන්නම එකට ඉන්න කැමති. ඉතින් ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න එකකින් වැඩක් නෑ කියලා ස්වාමියා මොකද කරන්නේ? කඩුවක් අරගෙන කෙලින්ම මේ බිරිඳව දෙකට කැපෙන්න කැපුවා කියලා. දෙකට වෙන් කළා කියන කඩු පාරක් ගන්න. තමාගේ බෙල්ල කපාගෙන ඉන්නවා. අන්න බුදුරජාණන් දේශනා කරනවා. අන්න ඒකෙන් තේරුම් ගන්න කියනවා ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා. බලන්න මේකුත් විදිහට බුදුරජාණන් උපමා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම දෙයක්. ඒ ටික බුදුරජාණන් දේශනා කළා. ඊට පස්සේ නාලිජංග කියන බ්‍රාහ්මණයා අහපෝ මේ මල්ලිකා දේවිය ළඟට ගියා. ගිහිල්ලා මල්ලිකා දේවියට කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා මල්ලිකා දේවිය මම බුදුරජාණන් වහන්සේ මේව කිව්වට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ උදාහරණ වලින් මේ කියලා දුන්නා. ඊට පස්සේ මල්ලිකා දේවිය අහපෝ ගියා රජතුමා මුණ ගැහෙන්න. ටිකක් ශක්තිය අරගෙන යන්න ඇතිනේ. ඒ හේතුව මේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු හොඳ උදාහරණත් එක්ක දහම් දැනුම වැඩි වෙලා දැන් එයා ගියා. ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ මේ රජතුමා ළඟට ගිහිල්ලා කියනවා තංකිම්මඤ්ඤසි මහරජ පියාතේ වජිරී කුමාරීති. මහරජතුමනි වජිරී කියන කුමාරිය ඔබතුමාට ප්‍රියමනාපයිද? ඔබතුමා වජිරී කුමාරියට කැමතිද කියලා. ඒ කියන්නේ දුවෙක් වෙන්න. ඒ වජිරී කියන කුමාරියට ඔබ කැමතිද කියලා අහුවා. ඒවම් මල්ලිකේ පියා මේ වජිරී කුමාරයා අනේ මට වජිරී කුමාරයා හරි මේ කැමති මං එයාට කිව්වා. තංකිම්මඤ්ඤසි මහරජ වජිරියාතේ කුමාරියා විපරිණාමඤ්ඤතා භාවා උප්පජ්ජේයෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා. වජිරී කුමාරිට කරදරයක් වුණොත් එහෙම ඔබතුමාට දුක් දුන්නස් හට ගන්නවද කියලා අහනවා. දුකක් එහෙම ඇති වෙනවද කියලා වජිරී කුමාරිට කරදරයක්. ඊට පස්සේ බුදුරජාණන් මේ මහරජතුමා කියනවා මල්ලිකාව මගේ හිත උනත් වෙනස් වෙන්න පුළුවන් කියනවා. මගේ ජීවිතය උනත් වෙනස් වෙන්න පුළුවන් කියනවා යා මරුණා. ඉතින් දුක් දුන්නස් හට ගැනීම ගැන කවර කතාවද කියලා. මේ ඔසරයිතුමා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නේද? සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය මත බුදුරජාණන් මුණ ගැහුණා කියලා
ඒ කොසල් රජතුමාගේ ස්වභාවය වෙනසක් වෙලා නෑ වගේ මේ කාලේ. ඉතින් කියනවා ඔව් මගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියනවා මේ වජිරි කුමාරය නැති වුණා. ඊට පස්සේ අය කොසල් රජතුමාගෙන් අහනවා මහරජතුමනි වාසභ ඔබ කැමතිද කියලා. වාසභ කත්තිය කියන්නේ අනිත් බිරිඳ මේ කොසල් රජතුමාට. ඔව් මේ මල්ලිකාව මං කැමති වාසභ කත්තියට කිව්වා. වාසභ කත්තියට කරදරයක් වුණොත් එහෙනම් මොකද ඔබට දුකක් ඇති වෙයිද කියලා. ඒ ගැන කවර කතාවද මල්ලිකා මේ මෙතන කියනවා ඔව් මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මල් මේ වාසභ කත්තිය නැති වුණොත්. ඉතින් මේ දුක් දුම්නස ඇතිවීම ගැන කවර කතාවද කියලා. ඔන්න එතනදිත් ඒ විදිහට කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් මේ කොසල් රජතුමාගෙන් අහනවා විරූඩභ සේනාපතිතුමාට ඔබ කැමතිද කියලා. ඒ කියන්නේ මේ වාසභ කත්තියගේ පුතා. විරූඩභට කැමතිද කිව්වා. ඔව් කිව්වා. එයාට කරදරයක් වුණොත් නම් මගේ ජීවිතේ නැති වෙයි කියනවා. ඉතින් කරදරයක් වුණොත් දුක් දුම්නස් ඇතිවීම ගැන කවර කතාවද කියලා. ඊට පස්සේ මල්ලිකා අහනවා මහරජතුමනි මේ ඔයා මට කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔව් මල්ලිකා මං කැමතියි කිව්වා. මට කරදරයක් වුණොත් එහෙනම් ඔබතුමාට ඉවස ගන්න පුළුවන්ද කියලා ඇහුවා. කිව්වා මල්ලිකා මගේ ජීවිතේ නැති වෙලා යයිවා නැති වුණා. ඉතින් මේ මගේ ජීවිතේ වුණත් වෙනස් වෙන්න පුළුවන්. ඔයා නැති වුණා මට දුකක් හටගන්නේ කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මල්ලිකා කියනවා මේ කොසල් රටේ මිනිස්සුන්ට කරදරයක් වුණොත් මොකද? ඔව් කොසල් රටේ මිනිස්සුන්ට කැමතිද කියලා. ඔව් කිව්වා. කොසල් රටේ මිනිස්සුන්ට කරදරයක් වුණොත් ඔබට මේ දුක් දුමන සට ගන්නවද කියලා. ඔව් මේ කොසල් රටේ මිනිස්සුන්ට කරදරයක් වුණොත් මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් දුක් දුම්න සට ගැනීම ගැන කවර කතාවද කියලා. ඊට පස්සේ මල්ලිකා කියනවා ඉදකෝතම් මහරජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්දාය භාසිතා. අන්න ඒ නිසා මහරජතුමනි මේ සියලු දේ දන්නා සියලු දේ දක්නා නිකලෙස්සු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නවා කියලා. ප්‍රිය දේවල් වලින් ඒවා උපදිනවා කියලා කීවේ ඒ නිසා කියලා. කොසල් රජතුමාට තේරුණා. කොසල් රජතුමා කියනවා අච්චරියම් මල්ලිකේ අද්භූතම් මල්ලිකේ මල්ලිකාව ඉතාමත් ආශ්චර්යයි. ඉතාම අද්භූතයි. ඊට පස්සේ කියනවා එනම් මල්ලිකාව ගේන්න කියන ආචාම්. ආචාම් කියන්නේ ඒ කාලේ ක්‍රමයක්. මුව දෝන පැන් ටික අරන් ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ එක ක්‍රමයක්. දැන් බලන්නකෝ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන හැටි. මල් වතුර එකක් අරන් ඉන්නේ කියලා. ඉතින් වතුර ටික ගෙනවට මූණ හොදගෙන අත් දෙක හොදගෙන මෙහෙම කළා. තමන්ගේ ඇඳුම පිළිවෙලට ඇඳගෙන උතුරු මේ කියන්නේ උත්තර සාටකේ ඒ කියන්නේ ඇඟේ දාගන්න සලුව මේ හොඳට පොරෝගෙන එක පැත්තකට අත් දෙක එකතු කරලා තුන් පාරක් මෙහෙම කිව්වා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා ඒ භාග්‍යවත් වරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්ත හැරිලා කොසල් රජතුමා තුන් පාරක් කිව්වා. ඒකට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්තය බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේට අර වෙලාවේ නොකිය ඉන්න තිබුණා ප්‍රිය දේවල් නිසා දුක හටගන්නේ නැහැ කියලා. දුක හට ගන්නවා කියලා. මොකද මේ මිනිස්සු හොගාලා කියාගෙන යනවා මේ දොස් කියන බුදුරජාණන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේ ඇත්ත වසන් කළේ නෑ. එතකොට ඒ නිසා ඔන්න පිය ජාතික සූත්‍රය. ඊටාම ලස්සන දේශනාවක් ඒක. ඔබ කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒ වගේම ලස්සන දේශනාවක් තියෙන එක මට ඒ පොත් වහන්සේ ගේන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම මෙතන මේ පරිගණකයෙන් මම මේක බලලා ඔබට කියලා දෙන්නම්. ඒ දේශනාව තියෙන සංයුක්ත නිකායේ. චුට්ටක් කියන්නේ පුළුවන් හොයලා දෙන්න.
මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ කියන්නේ හතරවෙනි පොත් වහන්සේගේ තියෙනවා භද්‍රක කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මල්ල ජනපදයේ. මල්ල ජනපදයේ උරුවෙල කප්ප කියන මල්ලයන්ගේ නියම් ගමේ හිටියේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ භද්‍රක ගාමිනී ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගෙන් අහන ප්‍රශ්නය. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මාහට දුකේ හට ගැනීමක් නැතිවීමක් දේශනා කරන්නේ නම් ඉතා අගනීය. බුදුරජාණන් වහන්සේ මට දුකේ හට ගැනීමක් නැතිවීමක් දේශනා කරන ගොඩාක් හොඳයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී මම අතීතයේ දෙයක් අරගෙන කිව්වොත් එහෙම ඔබට හිතෙන්න පුළුවන් අතීතේ නම් මේ දුකේ හට ගැනීම නැතිවීම මේක කියලා. එතකොට ඔබ වර්තමානයේට ඒක ගලපගන්නේ නැති. මං අනාගතයේ දෙයක් අරගෙන කිව්වොත් එහෙම අනාගතේ නම් ඔහොම තමයි දුකේ හට ගැනීම නැතිවීම දැන් කාලේ නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ඔබ මේ ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන ඉන්න ආසනයේදීම ඔබේ දුකේ හට ගැනීමක් නැතිවීමක් ගැන කියලා දෙන්න කිව්වා. මට මතක විදිහට අටුවා විස්තර වෙන්නේ එයා ඉඳගෙන ඉඳී එයාගේ උකුලේ ඉඳගෙන හිටියා කියන එයාගේ පුතා. ඒ භද්‍රගාමී පුතා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ එහෙම බුදුරජාණන් දේශනා කළේ. ඔබ ඉඳගෙන ඉන්න ආසනයේදී මම ඔබට දුකේ හට ගැනීමක් නැතිවක් කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් දේශනා කළා මේ නගරේ ඉන්නවද ඔබ ඉන්න ගමේ ඔබ ඉන්න නගරේ යම්කිසි කෙනෙක් ඉන්නවද මැරුණොත් එහෙම ඒ කෙනා මරණයට පත්වීම හින්දා එක්කෝ මරණයට පත්වීම එක්කෝ පිරිහීමක් එක්කෝ නින්දාවට පත්වීමක් හින්දා දුක් දුම්නස් හට ගන්නවද කියලා. යම් කෙනෙකු මේ නගරේ ඉන්න කෙනෙකුට පිරිහීමක් වෙනවා. එක්කෝ කරදරයක් වෙනවා. එතකොට ඔබට දුක් දුම්නස් හට ගන්න හිම කට්ටිය මේ ගමේ ඉන්නවද කියලා. අනේ ඔබ භාග්‍යතුන් සිහිම ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. එහෙම මේ කරදරයක් වුණා කියලා දුක් දුම්නස් හට ගන්න නැති අය. ඒ කියන්නේ ඔබ දන්නෙත් නැති අඳුරන්නේ නැති අය. දැන් මම කියන්නේ මේ දැන් ඔබේ ගමේ ඔබ ඊටාම ළඟින් ඉසුරු කරන අය ඉන්නවා. ඒ අයට කරදරයක් වුණොත් ඔබට උහුල ගන්නවා. හැබැයි ඔබ දන්නේවත් නැති ගමේ පිරිස ඉන්න සමහරට ඔබ තරහයි ඉන්නේ. ඒ අයට කරදරයක් වුණාම ඔබට සමහරවිට සතුටක් ඇති වෙන දුකක් නෙමෙයි. එතකොට එහෙම ඇති ඉන්නවනේ. එතකොට එහෙම අය ඉන්නවද කියලා ඇහුවා. මේ ගාමිණීකින් අහනවා ගාමිණී කියන බුදුරජාණන් වහන්සේ මේ ගමේ ඉන්න සමහර අය යාලට කරදරයක් වුණා කියලා මට ගානක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා එහෙම වෙනසක් වෙන්නේ කොහොමද කියලා. ඒකට කියනවා භාග්‍යතුන් වහන්සේ එහෙම මට දුක් දුම්නස් හට ගන්නවා නම් එයාලා ගැන මට කැමැත්තක් තියෙනවා. ඒ නිසා තමයි කිව්වේ මට දුක් දුම්නස් හට ගන්නවා. ඊට පස්සේ හැබැයි එහෙම දුක් දුම්නස් හට ගන්න නැද්ද යම් කෙනෙක් නිසා එයාලා ගැන මට එහෙම කැමැත්තක් නැහැ. ඒ නිසා එයාලට කරදරයක් වුණා මැරිලා ගියත් මට ගානක් නැහැ කිව්වා. ඊට පස්සේ ගාමිණී ඔබ දැකගත් අවබෝධ කරගත් අකාලික වූ පැමිණියා වූ බැසගත්තා වූ මේ ධර්මී තුලින් අතීතයට අනාගතයට ධම්ම න්‍යායම ගලපා ගන්න. එහෙනම් ඔබ මේ දැක් කාරණාව ඔබ දැන් තේරුම් ගත්තේ මොකද්ද? ඔබ ආස කෙනෙක් ඉන්නවද? එයාට කරදරයක් වුණාම ඔබට දුකයි. හැබැයි ආස කෙනෙක් නැත්තම් ඒ දුක නැහැ. ඒ නිසා ඔබ මේ තේරුම් ගත්ත දේ අතීතයට ගලපන්න. අතීතෙත් ඔබට දුකක් හටගත්තා නම් මේ හින්දාම ආස කරපු දේවල් නිසාමයි. ඡන්දේ නිසාමයි. චන්දරාගේ නිසාමයි. අනාගතෙත් ඔබට දුකක් ඇති වෙනවා නම් ඒකමයි කාරණේ. බුදුරජාණන් දේශනා කළා අතීත කාලේ යම් කිසි දුකක් උපන්න විට උපදුනා නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වුණා. කැමැත්තමයි මූලික කාරණේ වුණේ. දුකේ මුල වනායි ආසාවමයි. අනාගත කාලේ යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තමයි මූලික කාරණේ වෙන්නේ. දුකේ මුල වනායි ආසාව. ස්වාමීනි ඕනේ ඒකේ ලස්සන යන්තිම පදේ මතක තියාගන්න. දුකේ මුල වනායි ආසාවමයි. දුකේ මුල කියන්නේ ආසාවමයි. මට මේ පොත් වහන්සේ ගේන්න කරන එක පාලි වචනේ ඉතාම ලස්සනයි. මට ඒක දැන් මතක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් කාරණාවක්. නෑ බුදුරජාණන් වහන්සේ මේ කිව්ව කාරණාව දැකලා මේ ගාමිණී කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කොච්චර ඇත්තක්ද භාග්‍යතුන් වහන්සේ
මට චිරවාසි කියලා පුතෙක් ඉන්නවා. ඒ ළඟ ඉන්නේ ආයෙත් උනේ. චිරවාසි කියලා පුත්‍රයෙක් ඉන්නවා. එයා වෙන ගෙදරක ඉගෙන ගන්න. එයා වෙන ගෙදරක ඉන්නේ. ඉතින් මං උදේ පාන්දරම මේ තමන්ගේ සේවකයෙක් යවනවා කියනවා ඒ ගෙදරට මේ මගේ චිරවාසී කියන පුත්‍රයාව සනීපෙන් ඉන්නවද කියලා බලන්න යනවා. උදේ පාන්දර යවන්නේ කියන්නේ රෑ 30 සමහරට කල්පනා කර කර ඉඳලා තියෙන්නේ. උදේ පාන්දර හැමදාම යවනවා කියනවා එයා තමන්ගේ සේවකයෙක්ව. මගේ පුතා සනීපෙන් ඉන්නවද බලන්න කියලා. එතකොට ඒ ගියපු සේවකයා එන්න පරක් වුණා. මොකද ඇති අනේ මේ කරදරයක්වත් වෙලා දුන්නේ පුතාට කියලා ලොකු බයක් ඇති වෙනවා කියනවා. හිතේ වෙනසක් ඇති වෙනවා. හිත සැලෙනවා කියනවා. බයක් ඇති වෙනවා. වෙවුලනවා කියනවා. අන්න එතකොට ඒ පුතාට කරදරයක් වුණු කවර දුකක් ඇති වේද කියලා කියනවා. ඒ කියන්නේ මේ පණිවිඩේ පුතා සනීපෙන් ඉන්නේ කියන පණිවිඩේට පරක් වෙනකොට මෙච්චර කලබල වෙනවද හිත? එයාට කරදරයක් වුණු කොච්චර දුක් දුන්නසටගයිද කියලා. ඊට පස්සේ ඒක බුදුරජාණන් දේශනා කරපු ගැත්තක්මයි කියනවා. මේ කැම් ආසාවමයි දුකටම කියලා. ඊට පස්සේ ගාමිනීට බුදුරජාණන් දේශනා කරනවා ගාමිනී මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? යම් දවසක ඔබ චිරවාසිගේ මව් ගැන දැකලා තිබුණේ නැත්තම් අහලා තිබුණේ නැත්තම් ওই චිරවාසිගේ මව කියන්නේ කවුද? බිරිඳ. එයාගේ බිරිඳ මේ ගාමිනීගේ බිරිඳ. අසලා තිබුණෙත් නැත්තම් ඔබට චිරවාසිගේ මව් කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වුණා. දැන් ඔන්න අහන්නේ දැන් එයාගේ බිරිඳව කවදාවත් දැකලත් නැහැ. අහලත් නැහැ මෙහෙම කෙනෙක් මේ අපිට නමක් මොන හරි නමක් පාවේ. මේ නම තියෙන කෙනාව ගැන අහලවත් නැහැ. දන්නේවත් නැහැ. දැකලත් නැහැ. ආරංචියක්වත් නැහැ. එහෙම කෙනෙක් එහෙමනම් එයා කෙරෙහි කැමැත්තක් රාගයක් ප්‍රේමයක් ඇති වෙනවා. ස්වාමිනී එය නොවේමය. පින්වත් ගාමිනී චිරවාසිගේ මව කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඔබ තුල ඇති වුණේ එක්කෝ දැකීමට ඇවිල්ලා එක්කෝ ඇසීමකට ඇවිල්ලා නේද? එසේ ස්වාමිනී පින්වත් ගාමිනී මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? චිරවාසිගේ මවගේ මරණය වුණොත් බන්ධනගත වීමක් වුණොත් පිරිහීමක් නින්දාවට වැටීමක් වුණොත් ඒ ගැන ඔබ තුල වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් උපදිනවද? ස්වාමිනී චිරවාසිගේ මවගේ මරණය වුණොත් බන්ධනගත වීමක් වුණොත් පිරිහීමක් නින්දාවට වැටීමක් වුණොත් ඒ ගැන මගේ ජීවිතයට උනත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතය උනත් වෙනස් වෙන්න පුළුවන් කියලා. මට මම මැරිලා යන්න ඉඩ තියෙනවා. එහෙම කේ ශෝක වැළපීම් දුක් දුම්නස් හට ගැනීම ගැන කවර කතාවද? ස්වාමිනී මේ ගාමිණීට කියනවා මේ ක්‍රමේනුත් යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකක්ම ආසාව මුල් කරගෙනයි තියෙන්නේ. ආසාව මූලික කාරණේ වෙලයි තියෙන්නේ. ආසාවමයි දුකට මුල කියන කාරණයයි අවබෝධ කරගන්න. එහෙනම් ආසාවමයි දුකට මුල. එතකොට ආදරේ ප්‍රේමයේ මුල් කරගෙන දුක් නොවන්නට කියලා එකක් නැහැ. ආදරේ ප්‍රේමයේ මුල් කරගෙන පොඩි සතුටක් තියෙයි. නමුත් දුකක් තමයි සමස්තයක් විදිහට ගන්න තියෙන්නේ. හැබැයි මම මුලින්ම කියලා දුන්නේ ආදරේ ප්‍රේමීය ස්වභාවයෙන් නැතුව තමන්ට යම් කෙනෙක් ඇසුරු කරන්න ලැබෙනවද? ඒ කෙනා මිතුරු ස්වභාවයෙන් ඇසුරු කරන්න ලැබෙනවා. කරනවනම් කල්යාණ මිත්‍රයෙක් විදිහට ඇසුරු කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට මේවා අනිත්‍යයි. තමා මේවා අතහැරලා දාන්න ඕනේ කියලා බැඳීමක් නැතුව ඇසුරු කරන් යුතුයකමක් වගකීමක් විදිහට යම් කෙනෙක් ඇසුරු කරනවද? අන්න ඒ කෙනාට මේ කාරණා මුල් කරගෙන දුකක් හටගන්නේ. මොකද බැඳීම නැති නිසා. බැඳීම තියෙන්න දුකමයි හටගන්නේ. ඔබට මතකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මේ යන අවස්ථාවක තවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ගිහිල්ලා එයාත් එක්ක කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේදී ඒ ශ්‍රාවකයාගෙන් අහන්න කියනවා මේ මැරෙන්න ඇඳේ ඉන්නවා. එතකොට මුලින්ම අහන්න කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඔබට ඔබේ බිරිඳ ගැන දරුවන් ගැන මේ දුකක් තියනවද කියලා ඇහුවා. ඒ අය ගැන ආසාවක් තියනවද කියලා ඇහුවා. ඒ අය මොකක් කරගනීද මගේ මරණයට පස්සේ කියලා ඔබේ හිතේ යම් කිසි දෙයක් වැඩ කරනවද කියලා ඇහුවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට කියයි කියනවා ඕම් කියලා. එතකොට අහන්න කියනවා කියන්නේ දැන් ඔබ ඒ අය ගැන කල්පනා කරත් නැතත් ඔබ මැරෙනවා නේද? දැන් අපිත් එහෙමයි. අපි දෙමව්පියන්ට ආදරේ නේද? දෙමව්පියන්ට කැමති. තව අයට කැමති. නමුත් අපි එයාලට කැමති වුණා කියලා ඒ අය අපිව
හැරදාලා යනවා කියන එක කවදා හරි වෙන දෙයක් නේ. ඒත් අපි මේ ඔක්කොම අනිත්‍ය දේවල්, මේ ඔක්කොම වෙනස් වෙන දේවල් කියලා අනිත්‍ය ස්වභාවය සිහි කරන්න පුළුවන්. අස්ථීර ස්වභාවය සිහි කරන්න පුළුවන්. මට කියලා අල්ලන්න බෑ කියන එක සිහි කරන්න පුළුවන්. එහෙම සිහි කරලා එකට හිටියත් ඒක කවදාවත් ඒ නිමිතියෙන් දුකක් වෙන්නේ නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ කාලේ විශාකා උපාසිකාව බලන් සෝතාපන්න කෙනෙක්. හැබැයි දරුවන් කී දෙනෙක් හිටියද? හැබැයි ඉසාකාවට ටික සිදුවීමක් වුණා. මතකද ඒ සිදුවීම? ඉසාකාගේ දුවෙක් මිනිබිරියක් මෙරිලානේ. ඒ කතාව අපිට වෙලාව තිබුණොත් අපි ඉගෙන ගනිමු. ඉතින් නමුත් ධර්මයේ තුල අපි ඒ ධර්මයේ සිහි කරලා අපි ඒ අනිත්‍ය ස්වභාවය, අස්ථීර ස්වභාවය, අතාරින්න වෙන ස්වභාවය සිහි කරනවාද? ඒ සිහි කරමින් අපි ඇසුරු කළොත් යම් කෙනෙක් ඒ ඇසුරක් විතරයි බන්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ විදිහට යුතුයකම වගකීම් ඉෂ්ට කරගෙන ඉන්න පුරුදුම ඊට අමතරව ඊටත් එහා ගියපු සම්බන්ධතා අපිට දුකක්මයි හටගන්නේ. දැන් බලන්න මම ඕන තරම් මගේ අත්දැකීම් තියෙනවා මේ මගේ නෙමෙයි පැවිදි වෙලා හිටපු ඉන්න නිසා අපිට අනිත් අයගේ ප්‍රශ්න අපිට අහන්න ලැබෙනවා. සමහර අය මහා දුක් විඳිනවා. ජීවිතේ නැති කරගන්න හිතනවා. ආසාව, ආදරේ, ප්‍රේමී මුල් කරගෙන. හැබැයි ඒකත් අනිත්‍යයි. ටික කාලයක් ඕක ඉවසගෙන ඉන්නකොට ආය අමතක වෙලා. ඒ නිසා මේ හැමදේම අනිත්‍ය ස්වභාවය, අස්ථීර ස්වභාවය. කවදා බෝසතාණන් වහන්සේවත් සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම් පුරාණෙදී එකම කෙනා විවාහ කරගෙන නේ සමහර ජීවිත වෙන කෙනෙක් විවාහ කරගෙන. ඒ වගේ මේ සසර යනකොට අපට මේවා වෙනස් වෙන දේවල් නේ. එතකොට දැන් බලන්න තව දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරනකොට එක තැනක් තියෙනවා අප්‍රිය සංපයෝග දුක කියන විස්තර කරද්දී අප්‍රියයන් සමග එකතු වීම දුකක්. ප්‍රියයන් සමග ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන. එතකොට අප්‍රිය කියලා ප්‍රිය දේවල් අප්‍රිය දේවල් කියලා දෙකක් අපිට තියෙනවා නම් ඒ දෙක නිසා එක්ක අප්‍රිය සංපයෝග දුක අපිට විඳින්න වෙනවා. එක්ක ප්‍රිය විපයෝග දුක. ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක විඳින්න වෙනවා. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් විඳින්න වෙනවා. දෙකම විඳින්න වෙනවා. කොහොමද අපි තාම තේ විඳිනවා. එතකොට ඊළඟට ඔබට මතකද අපි තව කාරණා සුප්පාවාස මතකද ඔබට? අපි කවුද රහතන් වහන්සේ? ඒ රහතන් වහන්සේ ප්‍රතිලාභිහිමින් අග්‍ර සීවලි මහරහතන් වහන්සේගේ අම්මා නේද? අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කුස තුල තියාගෙන හිටියා. ඊට පස්සේ දරුව ලැබුණා. දවස් අවුරුදු 7ක් දුක් විඳා. බුදු ගුණ සිහි කර කර දුක තුනී කරගෙන මේ හිටියේ. ඊට පස්සේ මේ රහතන් මේ පොඩි පුතා අවුරුදු 7 පුතා දෙන්නුනේ ස්වාමීන් වහන්සේලාට දාන දෙනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනවා. ඒක දැකලා මේ සුප්පාවසට සතුටු හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතා කළා. ඇහුවා මේ මට මතක නෑ හරියටම එතනදී අහනවා මේ වගේ දරුවෝ 7 දෙනෙක් හිටියත් සතුටුද කියලා. ඔව් ස්වාමීනි මේ වගේ 7ක් හිටියත් මම කැමතියි කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. මොකක්ද ඒ ගාථාව? අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තති වත්තති. ඒ තමයි අසාතං සාත රූපේන. මිහිරි නැති දේ යහපත් දේ ස්වරූපයෙන් එනවා. පිය රූපේන අප්පියං අප්‍රියදී පිය ස්වරූපයෙන් එනවා. ඊළඟට දුක්ඛං සුඛස්ස රූපේන දුක් දේ සැප ස්වරූපයෙන් එනවා. ඒ ස්වරූපයෙන් ඇවිල්ලා ප්‍රමාදී කෙනා යට කරගන්නවා. අපි ප්‍රමාදී කෙනෙක්. දැන් අපි දන්නේ නැතුව අපි ධර්මයේ තුල ධර්මයේ මාර්ගයේ ඉහළට යන්නේ නැත්නම් එයා ප්‍රමාදී. ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැත්නම් ධර්ම මාර්ගයේ වර්ධනය ඇති කරගන්න නැත්නම් අන්න ඒ කෙනාට එතකොට මේ මිහිරි දේ ප්‍රිය දේ තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ ප්‍රිය දෙයක් කියලා එයා අප්‍රිය දෙයක් තමයි ලං කරගන්නේ. ඊට පස්සේ සැප දෙයක් කියලා දුක් දෙයක් ලං කරගන්න. ඊට පස්සේ
මිහිරි දෙයක් කියලා අමිහිරි දෙයක් ලං කරගන්න. ඉතින් එයා ඒවයින් යට කරගන්න. එතකොට බුද්ධ දේශනා නොඑක් තැන නොඑක් විදිහට මේ කාරණා මට මේ පැයක විතර කාලයක් ලැබුණේ මේ ගැන විස්තර බලන්න. ඉතින් මේ බලන තැන මේ ගැන විස්තර මම එක පොතක බැලුවා මේ ගැන කොහෙද තියෙන්නේ කියලා විස්තර. ඒකට බලනකොට මම දැක්කා පිය වර්ගය කියලා ධම්මපදයේ වර්ගයක් තියෙනවා. තනිකරම වර්ගයක් තියෙනවා ප්‍රිය දේවල් පිළිබඳව. ඉතින් ඒ නිසා මේ වර්ගය ඔබ කියවලා බලන්න පුළුවන් වෙලාවක ඉතාලම ලස්සන. ඒකේ තියෙන ධාතා විතරක්වත් අපිට කියා ගන්න පුළුවන් ඔන්නේ ධම්මපදයේ වර්ගයේ මෙතන ලස්සන ගාථා තියෙන පළවෙනි වර්ගයේ පිය වර්ගයේ දෙවෙනි ගාථාව මම කියන්නේ මා පියේහි සමාගංචි අප්පියේහි කුදාචනං පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දස්සනං. ඉතින් කියන තමා කැමැති උදවිය හා බැඳීමකට යන්න එපා. කැමැති නොවන උදවිය හා එක්වන්නට යන්න එපා. නොදකින විට හිත මිතුරන් දුක්ඛයෙන් හටගන්නේ. හිත මිතුරන් නොදකිය විට එයින් දුක් හට ගන්නවා. අකමැති අය දක්නා විට එයින් දුක හට ගන්නවා. එතකොට ප්‍රියයන් සමග කියන්නේ කැමැති උදවිය හා බැඳීමකට ගියොත් ඒ වගේම අප්‍රිය සමග එකතු වෙලා හිටියොත් ඒකින් දුක හට ගන්නවා. ඊට පස්සේ දැන් මේ ඊළඟ ගාතාව තියෙනවා තස්මා පියන්න කෛරාත පියා පායෝහි පාපකෝ ගන්තා තේසන්න විජ්ජಂತಿ යේසන් නත්ති පියාප්පියන්. ඒ නිසා කිසි කෙනෙකුන් හට බැඳීමකට යන්න එපා. ප්‍රිය දෙයකට ආස කළොත් ලාමක වෙනවා එයින්ම. යමෙකුන් හට නැත්තේ නම් ප්‍රිය අප්‍රිය දෙයක් ලොවේ පැටලී යන්නට කිසිවක් ඔහු තුල කිසිදා නැති වේ. ඊට පස්සේ තවත් තියෙන කතාවක්. ඔබට මතකද ඒක ලස්සන ඒ කාරණාව නම් අපිට වෙන දවසක ඉගෙන ගන්න ඕන එකක්. ඒක ගොඩක් ලස්සනයි. උරග පේත වස්තුව බහලා තියෙනවා. එක්තරා පවුලක් හිටිය අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතේ ඒ උරග පේත වස්තුවේ ඒකට ඒ උරග කියලා දාන්න හේතුව මම හිතන්නේ එක පවුලක් හිටිය හරිය සමගි හරියම එකමුතුයි පින්නතුයි. බෝසතාණන් වහන්සේ ඉන්න පවුලක් ගැන හිතලා බලන්න. ඒක සුන්දර තාමත් මිහිරි ජීවිතයක් වෙන්නේ. එතකොට දැන් ඔන්න ඔබට ෂෙයා කරලා තියෙනවා මහා ධම්මපදයේ පිය වර්ගය ගැනනේ. එතකොට ඔබ ඒක කියවලා බලන්න. එතකොට දැන් ඔන්න බලන්න උරග පේත වස්තුව. ඊටාම ලස්සනයි. ඒ පේත වස්තුවේ ඒ පවුල හරිම මේ එතන ඉන්නේ අම්මයි තාත්තයි පුතයි නංගි ලේලි ඒ කියන්නේ පුතාගේ බිරිඳයි ඊට පස්සේ ඉන්නවා සේවිකාව. හරි සමගින් සතුටින් හිටියේ. සමගින් සතුටින් ඉන්න හේතුව මරණ සතිය සිහි කරනවා. ඒ ඔක්කොම මරණය සිහි කරනවා. කවදාවත් රණ්ඩු සරුවල් නෑ. හරි මරණය සිහි කරන කෙනෙක්ගේ පවුලක රණ්ඩු සටුවල් නැති වෙයිද? ඔක්කොම මරණය සිහි කරනවා. අනේ මං අද මැරෙයි කියලා දන්නවා හිතනවනම්. එයාලා ගෙදරින් යනකොට දෙන්න ඕන අවවාද ඔක්කොම දීලා යන්නේ කියනවා. ඒ කියන්නේ අද මැරුණොත් එහෙම කියලා. දැන් අපි ඔය යනකොට ගමනක් යනකොට අපි කියලා යන්නේ මේ දේවල් මම පරක්කුත් මේවා කරලා තියන්නේ. එහෙම කියනවනේ. ඒ වගේ දෙන්න ඕන අවවාද දීලා යනවා කියනවා. මෙහෙමයි අකුසල් කරන්න එපා. ධර්මයේ තුල ප්‍රමාද වෙන්න එපා. සීලෙ හොඳට ආරක්ෂා කරන්න. මේ විදිහට අවවාද දෙනවා ඇති. හැමදාම දෙන නිසා ඒක සාමාන්‍ය දෙයක් වෙන්නත් ඇති. ඉතින් ඒ විදිහට අවවාද දීලා යන්නේ කියනවා. එතකොට දැන් එහෙම හැමදාම යනවා. එක දවසක් තාත්තයි පුතයි ගියා ඒ කුඹුරු වැටට. ගෙදර ඉතුරු වුණ අනිත් අය. කුඹුරේ ගොවිත් මේ කුඹුරු කොටකට අයිදි පුතා ගියා පොඩ්ඩක් කැලෑවට පොඩි වැඩකට. ඒ අතරේ තාත්තා දැක්ක පුතා එක පාටම පෙරලෙනවා. ඒ කැලෑවේ වැටෙනවා. ඒ කැලෑවේ අයින හරිය වැටෙනවා දැක්කා. තාත්තා දැනගත්ත ඉන අනිවාර්යෙන් සර්පෙක් දෂ්ට කරලා මැරිලා වැටුණා. දැන් ඉතින් තේරුම් නැහැ ඔක් වෙන බල්ලා කියලා කුඹුරු කොට. බලන්න මේ මරණය සිහි කිරීමේ යහපත දැන් ප්‍රිය අප්‍රිය දේවල් පිළිබඳව යථා අවබෝධයක් තියෙනවා. මේ යථා ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ ප්‍රිය දෙයක් තිබ්බත් ඒත් දුක හට ගන්නවා කියලා ඒ අය දන්නවා. ඒ මැරිලා යනවනේ. මැරිලා යනවනම් මොකටද මේ බැඳිලා ඉන්නේ? හැබැයි පුතේකුත් ඉන්නවා. වීරිඳකුත් ඉන්නවා. එයාට සලක්කනවා. හැබැයි බැඳීමට
බැඳීමක් නෑ. දැන් පුතා මැරිලා වැටුණා. තාත්තා දැන් හරි මැරිලා වැටුණාට පස්සේ මොනව කරන්නද නේ? දැන් තාත්තා කුඹුරු කොටනවා. එතනින් ගියා වෙන මිනිස්සෙක් පාර දිගේ. ඒ මිනිහයාට කියනවා මේ අපේ ගෙදරට පණිවිඩයක් දෙන්න අද එක බත් පාර්සලයක් එවන්න කියලා. ගෙදරට මේ ඊට පස්සේ ඒ ගෙදර අයට කියන්න කිව්වා මේ නාලා මල් එහෙම අරගෙන ඉන්න කිව්වා මේ කුඹරට එන්න කියලා. එතකොට ගෙදරට පණිවිඩකාරය පණිවිඩය දුන්නා. එතකොට ගෙදර කට්ටිය දැනගත්තා බත් පැකට් එකක් ගේන්න කිව්වේ. එහෙනම් කෙනෙක් ජීවිත වෙනවා අනිත් කෙනා මැරිලා. එහෙනම් අපි ඒ කෙනාට මේ ඒක සිදු කරන්න තමයි මේ නාල එහෙම ඉන්න කියලා තියෙන්නේ. එයාව ගිනි තියන්න. ඊට පස්සේ මේ කට්ටියත් මේ ආවා. එනකොට පුතා මැරිලා දර ගොඩක් ගහලා දර ගොඩ උඩින් තියලා දැන් මේ ගිනි තියනවා. පුතා එතකොට කොහෙද? පුතා තමයි ගෝස්ථානේ. පුතා කොහෙද? පුතා දිව්‍ය ලෝකේ. සක්‍ර දිව්‍ය වෙලා ඉපදිලා. බලන්න මේ පවුලේ ස්වභාවය. මේ පවුලට එතකොට අහිමි වෙලාද පුතා? අහිමි වෙලා නෑ. එයාලා ඉන්නවා. කවුරුත් දැන් පුතා බලනවාකෝ මගේ පව් මං කලින් මගේ ජීවිතේ මං මොකක් වෙලාද මම මේ මෙහෙම ආවේ සුගතිය ඉපදුනේ බැලුවා මේ මරණ සතිය පුරුදු කරලා ඒ බැලුවා අනිත් අය කොච්චර දුරට මරණ සතිය පුරුදු කරලා තියෙනද එයාලගේ සාර්ථකයිද මරණ සතිය සීකරාට ඒ මරණ ඇත්තටම මරණයක් වුණාම මේකට මුහුණ දෙනවද කියලා බලන්න ඔන්න බැලුවා බලනකොට ඉන්නවා පවුලේ ටික ඔක්කොම ගිනි ගොඩක් ගහගෙන එයාගේ ශරීරයට ගිනි තියෙනවා ඉතින් ආවා සක්‍රදීව වෙන කෙනෙකුගේ ස්වරූපෙන් ආවා ඇවිල්ලා ඇහුවා මේ මොකක්ද ඇහුවේ ඇහුවා මේ මොකද්ද මේ ගිනි තියන්නේ මුවෙක්වත් ගිනි තියනවද මටත් මස් ටිකක් දෙන්න පුළුවන් නෑ නෑ මුවක් මුවෙක් නෙමෙයි මේ අපේ පුතා මිරුණා අපි ගිනි තියනවා ඊට පස්සේ කිව්වා මේ පුතා මිරුණා ඇයි අඬන්නේ නැති පුතා හරි මේ පුතා අකීකරු වෙන්නේ නැති පුතා හරි අසත්පුරුෂයෙක් වෙන්න දෙයකනේ ඔයාලා නෑ නෑ පුතා තමයි මේ ප්‍රදේශයේ හොඳම දෙයක් අපේ පවුලේ මේ හොඳම ළමයා මේ මට අපිට කවදාවත් දුකක් දුන්නේ නේ පුතා කියලා. ඇයි අඬන්නේ නැති කියලා. ඉතින් ඒකේ ලස්සනට කාරණා කියලා දෙනවා. ඒකේ මේ එක කාරණාවක් කියන්නම්. එක කාරණාවක්. ඒ තමයි මේ පුතාගේ බිරිඳගෙන් ඇහුවා. බිරිඳගෙන් ඇහුවා මේ ඔයාගේ ස්වාමි පුරුෂයා මිය ගියා දැන් ඔබ ඇයි අඬන්නේ නැති කියලා. කිව්වා මේ මගේ ස්වාමියා මිය ගියා තමයි. මං ඇඬුවොත් එහෙනම් ඒක මෝඩ වැඩක් කිව්වා. ඒක හරියට මේ ළමයෙක් ඉර ඉල්ලලා අඬනවා වගේ කිව්වා. ඉර නම් පේනවා කිව්වා. හඳ නම් පේනවා කිව්වා. පේන දෙයක් ඉල්ලලා අඬන්නේ ළමයෙක් කිව්වා. හැබැයි මගේ ස්වාමියා මරුණාට පස්සේ කොහෙ ගියාද කියලා හොයාගන්නවත් නෑ කිව්වා. ඒ ස්වාමියා වෙනුවෙන් ඇඬුවොත් එහෙනම් ඒක තේරුම්න්නේ අර පොඩි ළමයෙක් අඬනවටත් වඩා පහත් තත්ත්වයක් කිව්වා. ඉතින් මං අඬන්නේ නෑ කිව්වා. ඉතින් බලන්නනේ අන්න එහෙමයි ස්වාමියා බිරිඳ අතර සම්බන්ධය. හැබැයි ඒකින් අගෞරවයක් වෙනවද? ගෞරවයක් නෑ. අගෞරවයක් නෑ. ඉතින් ඒ නිසා ඊට පස්සේ බලන්න දැන් මේ කාරණා අපිට ගොඩාක් වෙලා යනවා මේ ඉගෙන ගන්න. හැබැයි සමහර අවස්ථාවල මම මේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මට විදිහට නකුල් මට මතක විදිහට නකුල මාතා නකුල පිතාද කොයිද අහනවා අපි දෙන්න හරි එකමුතුයි. මගේ මේ බිරිඳ මම අවුරුදු මේ බොහොම තරුණ කාලේ එක්කන් ආවේ මේ මගේ ගෙදරට. මේ හුඟක් වයසයි දැන් ඔය කට්ටියට අවුරුදු 100ක් විතර වෙලා දැන් ඔන්න එයාලා කියන බුදුරජාණන් වහන්සේ අපි මේ ජීවිතෙත් එකට ඉඳලා මරුණට පස්සෙත් එකිනෙකා දකින්න කැමතියි කියලා. කොහොමද ඉන්න ඕනේ කියලා බුදුරජාණන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒතරදී එහෙම කරන්න එපා ඔයාලා මේ ඒ වගේ එහෙම කරන්න එපා කියලා බුදුරජාණන් දොස් කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද? අපි දෙන්න හරි කැමැත්තෙන් සතුටින් ඉන්නේ. අපිට මැරුණට පස්සෙත් එකට අපි දෙන්න දකින්න ඕනේ. ඒ නිසා අපිට මොකක්ද අපි කොහොම මොන වගේ දේවල්ද පුරුදු කරන්න ඕනේ කියලා බුදුරජාණන් දේශනා කළා. කාරණා පහක් පුරුදු කරන්න කියලා. සම සද්ධා මට මතකයි කාරණා පහ සම සද්ධා සම සීල සම ත්‍යාගය සම ප්‍රඥා මේ කාරණා හතර පුරුදු කරන්න. සමාන වශයෙන් ශ්‍රද්ධාවත් සීලයක් ත්‍යාගයක් මේ ප්‍රඥාවත් පුරුදු කරන්න කිව්වා. එතකොට යාලා සමාන තැනකදී. ඉතින් ඒ නිසා එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් තව තියෙනවා තව කාරණාවක් මම මතක් කරන්න මේ
මේ තියෙන්නේ. ඔය දැන් උරග පේත වස්තු විස්තර කරලා මේ පිය වර්ගයේ තියෙනවා ගාථාව. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රිය දෙයින් මේ ප්‍රිය වූ දේ නිසාම ලොව ශෝකය හටගන්නේ. ප්‍රිය වූ දේ නිසාම ලොව බියසැක හටගන්නේ. ප්‍රිය වූ දෙයකට නොබැඳී නිදහස් වුණු කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නේ. ඊට පස්සේ තවත් තැනක තියෙනවා ඊළඟ ගාථාව පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස නත්ති ලෝකෝ කුතෝ භයං නත්ති සෝකෝ කුතෝ භයං. පෙම් බැඳගත් දෙය නිසාම ශෝකය හටගන්නේ. පෙම් බැඳගත් දෙය නිසාම බියසැක හටගන්නේ. පෙම් බැඳගත් හැම දෙයකින්ම නිදහස් වුණු කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නේ. ඊට පස්සේ තියෙනවා රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විප්පමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. කාම රතිය ඇති නිසාම ශෝකය හටගන්නේ. කාම රතිය ඇති නිසාම බියසැක හටගන්නේ. කාම රතිය තිබෙන දෙයින් නිදහස් වුණු කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නේ. ඊට පස්සේ තව තියෙනවා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. කාමයේ ලොව ඇති නිසාම ශෝකය හටගන්නේ. කාමයේ ලොව ඇති නිසාම බියසැක හටගන්නේ. කාමයේ තුල ඇති සිත් තුළ ඇති හැම කාමෙන් නිදහස් වුණු කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නේ. ඊට පස්සේ ගොඩාක් තියෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාවෙන්මයි ශෝකය හටගන්නේ. තණ්හාවෙන්මයි බය හටගන්නේ. තණ්හාවෙන් නිදහස් වුණු කෙනාට කොහේ දුකක් හටගන්නේ. ඉතින් මේ නිසා අපේ ජීවිතේ එතකොට තේරුම් ගන්න ඕනේ මොකද්ද? ප්‍රේමය නිසා ආදරය නිසා දුකක් හටගන්නවා. හැබැයි කරුණාව නිසා කෙනෙකුට කරුණාවක් දැක්වුවොත් ඊළඟට මෛත්‍රිය දැක්වුවොත් උපේක්ෂාවෙන් හිටියොත් ඒ නිසා දුක හටගන්නේ නැහැ නේද? කෙනෙකුට යුතුයකමක් ඉෂ්ට කරොත් ඒ නිසා දුක හටගන්නේ. තමගේ වගකීම් ඉෂ්ට කරොත් දුක හටගන්නේ නැහැ. ඒ එතකොට ඒ යම් කිසි ගිහි කෙනෙක් විදිහට ජීවත් වෙද්දී යම් දිශාවකින් වෙන්න තියෙන අනතුරක් තියෙනද ඒ අනතුරින් නිදහස් වෙන්න පුළුවන්. ඒ යුතුයකම වගකීම් ඉෂ්ට කළොත් තමන්ගේ. හැබැයි තමන් ඒ කටයුතු කරන්න ඕනේ මේ ලෝකයේ ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න. ඉතින් ඒ නිසා අද දවසේ කාලේ ගොඩාක් වේගින් ගත වුණා. එතකොට මේ අහපු මාතෘකාව කෙටියෙන් කියලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. කෙටියෙන් කිව්වොත් සමහර කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙන සමහරවිට වැරදිට මේ ස්වාමීන් වහන්සේ දොස් කියවනේ බලන්න අපේ දේවල් අපේ සම්බන්ධතා බිඳලා දැම්මා කියයි. එහෙම කියන්නත් පුළුවන් සමහර කෙනෙක්. බලන්නකො මේ ස්වාමීන් වහන්සේ කිව්ව කතා ආයෙනම් බණ අහන්නේ කිය. ඉතින් නමුත් මම මේකයි කිව්වේ ඇත්ත තත්ත්වය මේක. හැබැයි සතුටින් ඉන්නේ ධර්මයේ තුල ඉන්න කෙනා. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ කැමැත්ත රාගය අපි හිතමු කෙනෙකුට කෙනෙක් නිසා කෙනෙක්ගේ ලස්සන නිසා කැමැත්තක් ඇති වෙනවා. ඒ ලස්සන නිසා කැමැත්තක් ඇති වුණොත් ඒකේ අනිත් පැත්තේ බයක් තියෙනවා. මොකක්ද ඒ බය? ලස්සන නැති වුණාම ඒ කැමැත්ත නැති වෙන්න පුළුවන්. අනිත්‍යයි. එතකොට ඒ නිසා ඒ සම්බන්ධතාවය වෙනස් වෙන්න පුළුවන්. මොන තව කෙනෙකුට කෙනෙක්ගේ ගුණයක් නිසා කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එයාගේ ක්වොලිටියක් නිසා. අධ්‍යාපනයේ හැකියාව නිසා. ඒකුණත් වෙනස් වෙන්න පුළුවන්. ගුණයක් උනත් වෙනස් වෙන්න පුළුවන්. එතකොටත් ඒකට බයක් තියෙනවා. මොකක්ද? ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් වගකීමකුත් එක්ක අනේ මම මෙයා මගේ ස්වාමියා මෙයා මගේ බිරිඳනි කියලා සලකනවා. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ. ඒ අයගේ ජීවිතේ සාර්ථක වෙනවා. ඒ අයගේ ජීවිතේ අසාර්ථක වෙන්නේ. හැබැයි කැමති දේවල් හොය හොයා යන කෙනා ආසාව පස්සේ ලුහු බැඳගෙන යන කෙනා ඒ කෙනාට මේ ජීවිතයේ සාර්ථකත්වයක් දිනුවා ලබන්න බෑ. ඉතින් ඒ නිසා
මේ කාරණා නුවණින් යුතුව සලකලා නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න. ඒ නිසා ධර්මය කියන්නේ ඕන කෙනෙකුට යහපතක් සලසන්නේ. ඒ ධර්මය පුරුදු කළොත්. ඒ නිසා අද දවසේ අපි ඉගෙනගත දහම් කාරණා ඔබ සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙන්න. සාර්ථකත්වයේ කරා යන්න. ගුණධර්ම දියුණු වෙන්න. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වේවා. සාදු සාදු සාදු. අපිට දහම් ගැටලු තියෙනවද බලමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහුවත් කමන්නේ මම මේක කියව ඉන්නේ. ප්‍රශ්න තියෙනවා කීපයක් අහලා. අන්තිම ප්‍රශ්නේ අහලා තියෙනවා මෙහෙම දෙයක්. නමෝ බුද්දාය පින්වත් ස්වාමීන් වහන්සේ. අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි ස්වාමීන් වහන්සේ ආදරය කරන අය ගොඩක් වෙලාවට දුකට පත්වන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන් කැමති විදිහට ඉන්න ඕනි කියලා අදහසක ඉන්න නිසා නේද? ස්වාමීන් වහන්සේ. එසේනම් ස්වාමීන් වහන්සේ අප කළ යුත්තේ ඔහු හෝ ඇය වෙනුවෙන් අපගෙන් ඉටු යුතු යුතුකම් නිසි පරිදි ඉටු කරමින් තමන් හෝ ඇය තමන්ට කැමති විදිහට ඉන්න ඕනි කියන අදහස දුරු කර ගැනීමද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඉතින් ඒක කල්පනා කරලා උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. මේක හොඳයි. ඔව් සහකරුවා හා සහකාරියට ඒක ගැලපෙනවා. නේද? විවාහ වුණාට පස්සේ මේ තමන්ට ඕන විදිහට තමන්වත් වැඩ කරන දැන් අද තමන් හිතන දැන් ඔන්න අද ප්ලෑන් කරනවා මම මේ විදිහට වැඩ කරන්න ඕනේ හෙට ඉඳන්. පහුවදාට මේ ප්ලෑන් එක වෙනස්. පහුවදාට තමන්ම වෙන ප්ලෑන් එක වැඩ කරනවා. නේද? ඒතකොට තමන්ට තමන්වත් හරියට තමන් හිතන විදිහට වැඩ කරගන්න බැරුව අනික් කෙනෙක්ව පාලනය කරන අනික් කෙනෙක් තමන්ට ඕන විදිහට වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් ඒ දුකක්මයි හටගන්නේ නේද? හැබැයි තමන් කෙනෙක් හොයාගෙන යනකොට මෙයා මට හරියන මේ මං කැමති විදිහට ඉන්න කෙනෙක් නන් නෙමෙයි. නමුත් ඉතින් මේ අපි යාගේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැනි කියලා කරදරේ වැටෙන්න එපා. නේද? ඒ කියන්නේ සමහර ලාවට ආගමින්වත් ඒ කියන්නේ ආගම කියලා මම කියන්නේ මේ ධර්මීය පුරුදු කිරීමටවත් පහසුවක් නෑ කෙනෙක්. ඉතින් අපි හිතමු මේ මාසිකට සැරයක් පන්සලට යන්නවත් එන්නේ. ඊට පස්සේ නොයෙකුත් මේ සීල් පද කඩා ගන්නවා. ඊට පස්සේ කිසි හැදියාවක් නැහැ. ඒ වගේ කෙනෙක් අනේ මෙයා ලස්සනයි මට ආදරෙයි. ඉතින් මං කොහොමද එයා කැමති විදිහට මේ එයාගෙන් මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේවා කියලා කරදරේ වැටෙනවා. ඊට පස්සේ කෑ ගහනවා මේ අනේ ස්වාමීනි මේ මට සිල් ගන්නවත් නෑ මට මහත්තයා මේ කැමති නෑ මම මේ හොරෙන් සිල් ගන්න ඉන්නේ. ඊට පස්සේ මම මෙහිමයි මේ විදියට කිය. ඊට පස්සේ කරදරේ වැටෙනවා කෑ ගහනවා. එහෙම නෙමෙයි ඉතින් ඒ වගේ කරගන්න එපා. හැබැයි විවාහ වුණාට පස්සේ අන්නේ විදිහට හිතන්නේ කොහොමද? නේද? නැත්තම් දැන් මං කිව්වොත් එහෙම එහෙම හිතන්න එපා මේ කියලා ඊට පස්සේ ආනේ ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා ඔවා හිතන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ කරදරේ වැටෙනවා. ඒ නිසා කෙනෙක්ව විශේෂයෙන්ම දෙමව්පියෝ තමයි තීරණ ගන්න හොඳම කට්ටිය. ඒකට දෙමව්පියන්ට උනත් කියන්න ඕනේ ධර්මයේ තුල ධර්මයේ පැහැසිරෙන්න පහසු වෙන කෙනෙක්. ඒකට ඒ නිසා තමන්ට සමහර ලාවට තෝරගන්න සමහරට අමාරු වෙන්න පුළුවන්. හැබැයි බලන්න හැම පැත්තක්ම තමන්ගේ පවුලට ගැලපෙනවද කියන එකත් බලන්න. නේද? තමන්ගේ පවුලට කියලා කියන්නේ තමන්ගේ මේ තමන්ගේ දැන් තමන් මේ ඇත්තටම ආගම ගැන හිතන එක ගොඩාක් වටිනවා.
සමහර අය ගොඩාක් දුක් විඳිනවා. මම දැකලා තියෙනවා ගොඩක් අය. එයාගේ යම් කිසි ගුණයක් දැකලා විවාහ වෙනවා. ගුණේ නෙමෙයි අන්තිමේදී තමන්ගේ ජීවිතේම විනාශ වෙනවා. ඉතින් ඒ නිසා ඒවත් සලකා බලන්න ඕන දේවල්. විවාහ වුණාට පස්සේ හිතන විදිහ වෙනස් වෙනවා. ඊට පස්සේ ඒකට ගොඩාක් උදාහරණ දේවල් කතා තියෙනවා. ඒවා පස්සේ වෙලාවක කතා කරමු. ඊළඟ එක බ්‍රහ්මචාරී පංචශීලයේ සමාදන් වී ඉන්න කෙනෙකුට සප්ත මේතුන ධර්මයන් ඔහුගේ බඹසර සීලයට වන බඳුපෑම් කෙසේද පහදා දෙන්න සීක්වා. එතන සප්ත මේතුන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියවලා බලන්න. එතන මේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ උතුම් සීලෙක හිටියේ. ඒක රහතන් වහන්සේ නමක් නම් ඒ වගේමයි. නිකලස් කෙනෙකුගේ ජීවිතයේ ඒ විදිහ. නියම බඹසර කියන්නේ ඒක කියලා කියනවා. එතකොට හැබැයි අඩුම තරමේ පංචශීලයේ ඔබට රකින්න පුළුවන්. ඔබ කරන ඊතායික ඉතාමත්ම ලොකු ජයග්‍රහණයක්. පංචශීලයේ හරියට රකින්න. පංචශීලයේත් එක්ක විවාහ වෙනකම් කුමර බඹසර රකින්න පුළුවන්. ඒක ඉතාමත්ම ඉහළ දෙයක්. ඒක කරන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ ශ්‍රාවකෙක් විදිහට කරන ඉහළම සත්කාරයක්. ඉතින් ඒක කරන්න පුළුවන්. එතකොට සප්තමේතුනි ධර්ම ඒක පැවිදි ස්වාමීන් වහන්සේලාට ඒක කියන කාරණා හත පුරුදු කරන්න කියන එක ගොඩාක් වටින දෙයක්. නමුත් ඒක අමාරු දෙයක්. නේද? ඒක කියනවා කාන්තාවක් කියන සින්දුවක්වත් ඒකේ මිහිර ගැන සීකරන්න එපා. මේ විදිහට ඒ කාරණා තියෙනවා. ඒකෝර දැන් ඒක ගිහියයි විදිහට ඔබට සමහර වෙලාවට ඒක ආරක්ෂා කරන්න අමාරුයි. නමුත් කෙනෙක් රකින්න ඕන නේද ගොඩක්. ඊට පස්සේ ඒ දේශනාව දැන් ඔබට ඒ දේශනාව අහපු නැති කට්ටියට මේක තේරෙන්නේ නැති. ඒ දේශනාව කියවලා බලන්න. ඒ කාරණා පුරුදු කරන්නේ ගොඩක් අමාරුයි නේ. කෙනෙක් කළොත් ඒක ගොඩක් යහපත්. හැබැයි කාටත් මම යෝජනා කරන්නේ විවාහ වෙන්න කලින් කවුරුත් කළ යුතු දෙයක් බුදුරජාණන් ශ්‍රාවකෙක් විදිහට කුමර බඹසර රකින්න. එතකොට මේ බඹසර කියලා කියන්නේ වෙනත් කාන්තාවක් එක්ක පිරිමි කෙනෙක් වෙන කාන්තාවක් එක්ක ඒ හැසිරීම කරන්න නැතුව ඉන්නේ. පිරිමිගේ කාන්තාවක් නම් පිරිමි කෙනෙක් එක්ක ඒ නරක විදිහ හැසිරීමක්. ඒක මම විස්තර වශයෙන් කියන්නේ. අන්නේ විදිහේ හැසිරීමක් නැතුව ඉන්නේ. එතකොට එනම් මෙහිදී විශේෂයෙන්ම ස්ත්‍රීන් විසින් කරන ගායනා ශ්‍රවණය ආදී බඹසර කිලිටි විය හැකිද? බඹසරට කිලිටි වීමක් වෙනවා. හැබැයි බඹසර කැඩෙන්නේ නේද? දැන් මෙතන ජරාරම සප්තමේතින සූත්‍රය ගැන ප්‍රශ්නය අහන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ධාර්මිකව මුදල් උපයන්නේ කෙසේද? කොමිස් මුදල් ධාර්මිකව මුදල් ඉපීමක් නොවේ නේද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. කොමිස් මුදල් කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට යම් කිසි කටයුත්තකට මැදිහත් වෙන කෙනා නේද ඔය කොමිස් ගන්නවා කියලා කියන්නේ. තරව්කරුවෝ වගේ කියන එකක් අදහසක්ද දන්නේ මම හිතන්නේ. ඒක අවස්ථානුකූලව බලන්න ඕන. කෙනෙක් අපි වංචාවක් නෙමෙයි නම් කරන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන අනික් කෙනත් සතුටින් නම් දෙන්නේ. ඒක ගැටලුවක් නේ. හැබැයි රාජ්‍ය ආයතනික වගේ වැඩ කරද්දී ඒ රාජ්‍ය ආයතනික කටයුතු වලට කවදාවත් කොමිස් ආදී ගන්න හොඳ නැහැ. මොකද හේතුව ඒ ආයතනික කරන්නේ ඒ ආයතනික වැඩ කරනවාට යම් කිසි වැටුපක් ලැබෙනවා. ඊට අමතරව වෙනත් ක්‍රම වලින් ලබන එක ගැළපෙන්නේ නැහැ ඒ රසාවට. නේද? ඉතින් ඒක මට කොමිස් කියන වචනින් කෙලින්ම මට උත්තරයක් දෙන්න බෑ. මොකද ඒ අවස්ථානුකූලව ඒක බලන්න. නේද? ඊට පස්සේ හාමුදුරනේ මට හැම වෙලාවෙම මට පුළුවන් විදිහට හැමෝටම උදව් කරනවා. ඒත් මට උදව්වක් ඕන වුණ වෙලාවට මගෙන් උදව් ලැබුව මගේ යාළුවෝ මට උදව් කරන්නේ නැහැ. ඔවුන් මාව ඇසුරු කරන්නේ මගෙන් උදව් ලැබීමට පමණයි. ඒ ගැන මට කරුණාවෙන් කනගාටුවක් ඇති වෙන අවස්ථා ඇත. ඒක හරි. ඉතින් ඔබ ඒ යාළුවන්ට උදව් කරන්නේ නේද? කොච්චර එයාලගෙන් උදව් නොලැබුණත් ඔබ උදව් කරා.
හැබැයි ඒ මිතුරන්ගේ ස්වභාවය ඔබ තීරුම් ගන්න. ඒ වගේ මිතුරෙක් ඇසුරු කරා කියලා ඔබට එතකොට ඔබට එයාලගෙන් ඒ උදව්ව බලාපොරොත්තු වෙන්න බෑ කියන එක ඔබ මතක තියාගන්න. හැබැයි ඔබේ උදව්ව කවදාවත් නවත්තන්න එපා. ඒ නිසා ඒ වගේ මිතුරු 100ක් වටේ හිටියත් ඔබට කරදරයක් වෙච්ච වෙලාවට ඒ 100ම නැහැ කියන එකක් මතක තියාගන්න. නේද? ඊට පස්සේ තව අහනවා නමෝ බුද්දයි පින්න ස්වාමීන් වහන්සේ. අපි කෙනෙක්ට ඇත්තටම ආදරය කරලා ඒ කෙනා අපිව දාලා ගියොත් එතනදී අපිට හිත හදාගන්න විදිහක් හදා දෙන සීක්වා. සසර ගැන හිතන්න තියෙන්නේ නේද? සසර ගැන හිතන්න තියෙන්නේ. මේක එක ජීවිතයක විවාහ වීමක්ද? මේ ජීවිතය කියන්නේ සමහරට ඔය කෙනාම අය දවස් අය ජීවිතයක හම්බ වෙයි නේද? එතකොට සමහර ලාට ඔය කෙනත් එක්ක පෙර ජීවිත කීයක එකට ඉන්නේ නැද්ද? නමුත් ඇතිවීමක් නේද මේ ජීවිතෙත් ඕන වෙලාවේ. මේ ආසාවම පුදුම ආසාවක් මේක නේද? ඉතින් එතකොට ඒ නිසා ඒක හිත හදාගන්න තමන්ගේ හිත හදා ගැනීම කරගන්න ඕනේ. අපි හිතමු ඔන්න ඔහොම කෙනෙක් දැන් ওই කෙනාට කලින් වෙන කෙනෙක් එක්ක විවාහ වුණා කියන්නේ. ඊට පස්සේ මේ කෙනාව හම්බුණා. කොහොමද අතාරින්න බැන්නේ? කොහොමද අතාරින්න? ඒ නිසා ඔය ආසාවල් අතාරින්නයි. ඊට පස්සේ ඒ බුදුරජාණන් දේශනාවල තියෙන ගොඩාක් සැප විඳින කෙනෙක් දැකලා හිතන්න කියනවා. මේ වගේ සැප. මම කොච්චර මේ ජීවිතේ අපි මේ සසරේ විඳලා ඇද්ද? ඒ කියන්නේ ඔන්න අපි හොඳම ලස්සනම කාන්තාවත් එක්ක විවාහ වෙලා ඉන්නවා කෙනෙක්. අපි හිතමු අපි කැමතිම කෙනත් එක්ක වෙන කෙනෙක් විවාහ වෙලා ඉන්නවා. නමුත් හිතලා තියෙන ඉතින් එහෙම මේ සසරේ අපි මේ මං කැමතිම කෙනෙක් එක්ක කොච්චර ඉඳලා ඇද්ද? නමුත් මට ඇති වුණාද මේ ජීවිතෙත් මේ ආසාව ඉවරයක් නෑ. අන්න ඒ විදිහට හිතන්නේ මේ සසර ගැන හිතන්න. නේද? සසර ගැන හිතන්න. ඊට පස්සේ මේ දුක ගැන හිතන්න. මේ සසර යනකොට අපි මේ විදිහට කොච්චර දුක් විඳලාද මේ කැමති දේවල් නිසා. ඒකට ඒ වයින්ගේ ඇති වෙන්නේ ඒකින් ධර්මයක්මයි සිහි වෙන්නේ. මොකද කැමති දේවල් නිසා දුක හට ගන්නවා කියන එක සිහි කරන්න ධර්මයක් නේ සිහි කරන්නේ. ඒකෙන් Tamanට යහපතක්මයි වෙන්නේ. එහෙම හිතන්න. ඊළඟට තව ගොඩාක් හිත හදා ගන්න ඕන කාරණා නම් ගොඩාක් කියන්න පුළුවන්. ඒවා මේ කෙටියෙන් කියන්න ඕනේ වනේ ගොඩාක් තියෙනවා හිත හදා ගන්න කියන්න ඕන දේවල්. ඒකට අපිට හිතන්න පුළුවන් තව මොනවද හිතන්න පුළුවන්. අපේ හිතේම ස්වභාවය. දැන් ඔබට ওই දේ හිත හදාගන්න පුළුවන් විදිහක් පහදා දෙන්නේ මේ අනිත්‍යයිනේ. තව අවුරුදු 10කින් විතර ඇහුවොත් එහෙම මෙහෙම කෙනෙක් මතකද කියලා. ඒකට කියයි එහෙම කෙනෙක් නම් හිටියනම් තමයි දැන් මට නමක් මතක නෑ කියලා ඔහොම කියයි. ඒ තරම්ම අනිත්‍ය ලෝකයක්. නේද? දැන් ඔබට මේ කෙනා ගැන හිත හදාගන්න බැරි මොකද? ඔබට එයා මතක නිසානේ. දැන් ඔන්න අපි හිතමු මොලේ සැක්කමක් කරන මොන ප්‍රශ්නයක් කියලා. සැක්කම් කරලා ඉවරනකොට මතකය සම්පූර්ණයෙන් අමතක වෙනවා. කිසිම මතකයක් නැහැ. එතකොට ඔබට එයා හිත හදාගන්න අමාරුද? හිත හදාගන්න දැන් කොහොමද හිත හැදිලා නේ? එතකොට ඔබ හිතන්නේ පෙර ජීවිතේ ඔබ මැරෙන්න කලින් ඔබට ඔබ ඒ වගේම ආදරය කරපු අය ඉන්න නැතුව ඇද්ද? හිටියනේ. ඔබ එයාලා ගැන හිතනවා. හිතන්නේ. අන්න එතකොට ඔබට මේ මතකය ගැන විතරයි ඔබ හිතන්නේ. ඒකට ඒක අසාධාරණයි. මතකය ගැන විතරක් හිතනවා අර අමතක වෙච්ච පෙර ජීවිතය ගැන හිතන්නේ නැහැ. ඒක අසාධාරණයි. එතකොට හිතන්නේ මේ වගේ මං කී දෙනෙකුට ආදරය කරලා ඇද්ද? මේක ඉවරයක් නෙවෙයි. මෙයා වගේම මෙයාගේ අම්මටත් මං ආදරය කරලා ඇති. පෙර ජීවිතේ. නමිටත් ආදරය කරලා ඇති. කොහොමද ඉතින් ඒ ඔක්කොම අනිත්‍ය වුණා. එතකොට ඒ නිසා මේ විදිහට තමන් අනිත්‍ය ස්වභාවය ඊළඟට අස්ථීර ස්වභාවය ඒවා හිතන්න. ඊළඟට ඔබට බලන්න පුළුවන් නම් අනිත් අයට වෙච්ච දේවල් අනිත් අයගේ ජීවිතවලට වෙච්ච දේවල් අනිත් අයගේ කතා අහන්න. ඔයාලට මේ මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඕන කෙනෙක් කියයි අනේ මට මේ වගේ දේවල් තිබුණා. මෙහෙම දේවල් තිබුණා. එතකොට අපිත් දකින්නනේ දැන් අපේ ජීවිතවල අපි දැන් ගත කරනකොට මේ අපේ යාළුවන්ට වෙන දේවල් අපි දකිනවා. ඒත් ඒවා මේ සමහර අය හිතන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ වුණා කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ජීවිතේ ගත වෙනවා.
ඒ සමහර මම දන්න එක ගොඩාක් දුක හිතුණා. ගොඩාක් ගුණවත් ගෑනු ළමයෙක් විවාහ වෙල් කරගෙන මගේ හිතවත් මට වඩා බාල මල්ලි කෙනෙක් අපිත් එක්ක එකට ඉගෙන ගත්තා. ඒ මල්ලි විවාහ වෙලා ඇත්තටම අවුරුදු 1කමාරකින් විතර දරුවෙකුත් ලැබෙන්න හිටියා ඒ බිරිඳට. හරිම හොඳයි කියනවා. එයා මුණ ගැහුණාට පස්සේ ධර්මයට ගොඩාක් නැඹුරු වුණා කියනවා. ඉතින් සිල් ගත්තා කියනවා, ඒ බණ අහුවා කියනවා, ඒක ඔක්කොම කළා කියනවා. ඒ පළවෙනි දරුවා බිහි වෙන්න කලින් ඒ දරුවගේ ප්‍රශ්නයක් නිසා, ඒ දරුවා බිහි කරන්න බැරි ප්‍රශ්නයක් නිසා දෙන්නම මැරෙනවා. දරුවත් මැරෙනවා, පිරිඳත් මැරෙනවා. ඉතින් කඩාගෙන වැටෙනවා යාලා. ඒ පවුලම අම්මා තාත්තා පුතා ඔක්කොම මහා දුකින් පිළිපෙළි හිටියා. හැබැයි දැන් ඒ ඔක්කොම මතක නැහැ. මතක නැහැ නෙවෙයි ඒවා ඒ දුක තුනී කරගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ හොඳ අයවත් නැති වෙනවනේ. ඉතින් ඒක ගැන කවර කතාවද නේද? ඉතින් ඒ නිසා අපිට අපි ළඟ තියෙන්න ඕන දක්ෂතාවයක් මේ අතහරින්න නේද? අතහරින්න දක්ෂතාවයක් තියෙනවා. එහෙම නැති අය තමයි අර මම කියලා දුන්නේ දේශනාවේ කපා කොටාගෙන මැරෙන්නේ. ඔයා මට ලැබෙන්නේ නැත්තම් කාටවත් ඕනේ කියලා එයාවත් කපලා කොටලා තමාගේ ජීවිතේ නැති කරලා මැරෙනවා. නමුත් එහෙම පැනලා යන්න බෑ මේ සංසාරේ ස්වභාවය. මේ දුකෙන් පැනලා යන්න පුළුවන් නම් අපි ඔක්කොම පැනලා යා යුතුයි. නමුත් එහෙම පැනලා යන්න බෑ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අදට වෙලාව ඉවරුණා නේද? නිසා පිරිමි අයට ගැහණු අයට දුවලටත් පුතාලට කාටත් මේ ඉගෙන ගත්ත කාරණා හොඳයි. කවුරුත් මේ දේවල් නිසා ජීවිතේ විනාශ කරගන්න එපා. ජීවිතේ පාඩු කරගන්න එපා. අද මේ හැමදේම අනිත්‍ය දේවල්. ජීවිතයේ අර්ථය මේකනේ. මේ මනුස්ස ජීවිතය ලැබිලා බුදු ශාසනයක් ලැබිලා මේ විදිහට මේ අපිට කල්පනා කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා මේ ඉන්නේ එකේ අපේ ජීවිතේ සම්පූර්ණ අර්ථය මේකනේ. නේද? ඒ නිසා හැබැයි ජීවත් වෙනකොට මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විවාහ වීම ඒ වගේ ජීවිතේ කරනවා නේද? දරුවෝ හදනවා. එතකොට ඊට පස්සේ ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා ඒවා මේ ජීවිතයේ අර්ථය විදිහට සලකන්නේ නැතුව ජීවිතය ගත කරද්දී ජීවිතයේ තියෙන අංග විදිහට සලකගෙන හිටියොත් එහෙම ඒක ප්‍රමාණවත්. නැතුව ඒවට යට වෙලා පිස්සු හැදිලා වගේ ජීවිතේ ගත කරන්න හොඳ නැහැ. ඒ නිසා අද දවසේ මේ ඉගෙන ගත්ත කාරණා ජීවිතේ සාර්ථක කරගන්න උපකාර වේවා. මොන හරි තියෙනවද තව? අපේ ලක්ෂිත එහෙම තියෙනවද මොන හරි අපි දැනගන්න? එපමණයි ස්වාමීන් වහන්සේ අපි. අද මේ කාලෙත් ඉක්මනට ගියා. ඉතින් අපි එනම් වැඩසටහන ඉවර කරමු නේද? හොඳයි. එහෙනම් අද දවසේ මේ විදිහට රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සීල දෙවියෝ අනුමෝදන් වෙත්තා. දෙවියෝ දිව්‍ය සීසුරින් වැඩෙත්තා. සද්ධාදී සීක බලධරයන් වැඩෙත්තා. දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. සාදු සාදු. ඒ වගේම මේ පරලෝකීය සීල ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා සපවත් වේවා සංසාර දුකින් මුක්තිය මේ සීල පින් උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමීනවාසී ලංකාවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පින් උපකාර වේවා. ඒ වගේම මේ පින්කම සිදු කරන මේ සතිපතා මේ පින්කමට වෙහෙසෙන මේ සියලු දෙනාටත් මේ විදිහට පින්දහම් රැස් කරගන්න උදව් උපකාර කළ අවවාද අනුශාසනා කළ සියලු දෙනාටත් මේ දරුවන්ගේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් සහෝදර සහෝදරියන්ටත් හිත මිතුරන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේ ජීවිත සාර්ථක වේවා. මේ ශෝකය ජීවිතේ වෙලා ගන්නේ නැතුව ශෝකයෙන් යට වෙන්නේ නැතුව ජීවිතේ සතුටින් ගත කරන්න. ජීවිතය සාර්ථක කරගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හොඳයි.
ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු